හරි. මම හදන බලන් ඉන්න. ඔකේ කියනවා AB සෙන්ටිමීටර් 8.5ක්ද ABC අංශක 90ක්ද BC සෙන්ටිමීටර් 8.5ක්ද වූ ABC ත්‍රිකෝණය නිර්මාණය කරන්න කියලා කියන්නේ. හරිද? ඔකේ කියනවා AB සෙන්ටිමීටර් 8.5ක්ද ABC සෙන්ටිමීටර් 90ක්ද BC සෙන්ටිමීටර් 5.5ක්ද වූ ABC ත්‍රිකෝණ නිර්මාණය කරන්න කියලා කියනවා. හරිද? අපි පුතේ ඕනම ගානක් නිර්මාණය කරන්න කලින් මේ කට්සරහනක් ඇඳ ගන්න ඕන. හරිද? එහෙනම් ඒක ගාන කියවද්දී අපිට අහුවෙච්ච හැඩය වුණේ ABC කියන ත්‍රිකෝණයක්. එහෙනම් අපි රූපය අඳින්න ඕන ABC. හරිද? මෙයාගේ දත්ත ලකුණු කරන්න ඕන. AB සෙන්ටිමීටර් 8.5යි. ABC අංශක 90යි. ABC කෝණය අංශක 90යි. BC සෙන්ටිමීටර් 8.5යි. BC සෙන්ටිමීටර් 8.5යි. දව් ABC ත්‍රිකෝණ නිර්මාණය කරන්න කියලා කියනවා. හරි. මෙහෙමයි කරන්නේ. ඉස්සෙල්ලම අඩුලරම් මෙහෙම රේඛාවක් ඇඳ ගන්න. රයිට් මෙහෙම රේඛාවක් ඇඳ ගන්න. ඊට පස්සේ මේ දුර සෙන්ටිමීටර් 8.5 නිසා කව කටුර ගන්න සෙන්ටිමීටර් 8.5ක් අඩුවට පාවිච්චි කරන්න. හරිද? කව කටුර ගන්න සෙන්ටිමීටර් 8.5ක් අඩුවට පාවිච්චි කරන්න. මෙන්න. පුතේ. කව කටුර ගන්න සෙන්ටිමීටර් 8.5ක් අඩුවට පාවිච්චි කරන්න. මෙන්න මෙතන ලක්ෂණ ලකුණු කරලා මේ දුර සෙන්ටිමීටර් 8.5යි කව කටුර සෙන්ටිමීටර් 8.5ක් ගන්න අඩුවට පාවිච්චි කරලා අරගෙන මෙතන තියලා මෙහෙට ඡාපයක් ගන්න. මෙයා A මෙයා B. මෙතන කෝණය අංශක 90යි. එහෙනම් මෙතනට අංශක 90ක කෝණය නිර්මාණය කරන්න. අංශක 90කට කෝණය නිර්මාණය කරන ක්‍රම කීයක් තියෙද? කීපයක් තියෙනවා. හරිද? පහක් තියෙනවා. එකක් තමයි ලම්බ රේඛා වර්ග තුනක් අපි දන්නවා. අංශක 90ක් අඳින්න පුළුවන් ලම්බ රේඛා වර්ග තුනක් දාන්න. හරිද? තව දන්නවා අපි අංශක 90 කෝණය නිර්මාණය කරන්න වෙනම ක්‍රම දෙකක්. ඒ කියන්නේ 120ක් නිර්මාණය කරලා ඒක 120 කියන්නේ 60 දෙකක් නේ. ඒ 60 දෙකේ මුල් 60 උඩම ඉන්න 60 දෙකට බෙදුවම 30යි. ඒ 30යි පහළ ඉන්න 60 එකතු කරාම 90යි. අන්නෝම 90ක් නිර්මාණය කරන්න අපි දන්නවා. එතකොට 90 නිර්මාණය කරන ක්‍රම පහක් නෙමෙයි ක්‍රම හතරක් අපි දන්නවා. හරිද? එතකොට කොහොමද මේ ක්‍රම පහෙන් තමන්ට සුදුසුම ක්‍රම පාවිච්චි කරන්න? මෙතනට අපිට සුදුසු වෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අර 60 දෙකක් ඇඳලා 60 දෙකක් ඇඳලා මේ උඩ 62කට බෙදලා 90 අදිනවා. ඔය මයික් මියුට් කරන්න. ඔය සිප්ම ක්ලාස් එකේ ළමයෙක් මයික් එක ඔන් කරන් කෑ ගහන විලාප දෙනවා. මයික් මියුට් කරන්න. හරි. පුතේ එහෙනම් මෙතනට මට පාවිච්චි කරන්න පුළුවන් අංශක 90 නිර්මාණය කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අර 60 දෙකක් ඇඳලා හරිද? 60 දෙකක් ඇඳලා උඩ 62කට බෙදලා බෙදන්න. ඒතකොට මේක 30යි මේක 60යි 60 30 90යි. අන්න එහෙම පුළුවන් මට මේ 90ක් නිර්මාණය කරන්න. හරිද? තව ක්‍රම තියෙනවා. තව ක්‍රමයක් තියෙනවා. ඒ තමයි සරල රේඛාවක් මත පිහිටි ලක්ෂයකට අඳින ලම්බ රේඛාව අඳින්න. හරිද? කොහොමද අඳින්නේ? කව කටුර ගන්න කැමැද්දුරක්. හරිද? බලගන්න. කොහොමද අඳින්නේ? කව කටුර ගන්න කැමැද්දුරක් අරගෙන මෙතන තියෙන මෙහෙට ඡාපයක් ගහනවා. ඒ දුර දශමයක්වත් වෙනස් නොකර මෙතන තියෙන මෙහෙට ඡාපයකුත් ගහනවා. හරිද? දැන් දුර ටික වැඩි කරලා මෙන්න මෙතන තියලා මෙහෙට ඡාපයක් ගහනවා. ඒ දුර දශමයක්වත් වෙනස් නොකර මෙතන තියෙන මෙහෙට ඡාපයක් ගහනවා. මේ පොයින්ට් එකයි මේ පොයින්ට් එක යා කරනවා. හරිද? අනිවාර්යෙන් එතන දුර පොඩ්ඩක් වැඩි කරන්න ඕනේ. වැඩි නොකර නම් වෙන්නේ මොකක්ද කියලා ඔයාලා දන්නවා. හරිද? දුර වැඩි නොකරොත් මෙහෙම ක්‍රොස් වෙන්නේ නැහැ. හරිද? මෙහෙම ක්‍රොස් වෙන්නේ නැහැ. හරි ඒක දන්නවා පන්ති ආපු ළමයි හොඳට මොකක්ද එහෙම වෙන්නේ හේතු ඔක්කොම දන්නවා. මොකද පන්ති ආපු ළමයින්ට මේ ගණන් සරලයි. හරිද? ඊට පස්සේ මේ දුර සෙන්ටිමීටර් 8.5යි කව කටුර ගන්න සෙන්ටිමීටර් 8.5ක් අරගෙන හරි දෙකම 8.5ට දෙපායද ඕනේ. හරි කව කටුර ගන්න සෙන්ටිමීටර් 8.5ක් හරිද අඩුල පාවිච්චි කරලා අරගෙන මෙන්න මෙතන තියලා මෙන්න ඡාපයක් ගන්න. එතකොට මෙයා
A මෙයා B මෙයා C ඊගාට කරන්නේ අපිට කියන්නේ ABC ත්‍රිකෝණය අඳින්න කියලානේ. එතකොට ඒ ත්‍රිකෝණය සම්පූර්ණ කරන්න. බලන්න. ඔන්න. right? ඔන්න ABC ත්‍රිකෝණය සම්පූර්ණ කරන්න. හරි. එහෙනම් පළවෙනි කොටස හරි. කොබලන්න ඒක හරි ගියා අතුස්සන්න බලන්න. පන්ති 4ෙම Apex, Sigma, Satya, Surata කියන ක්ලාස් 4ෙම ඒක හරි ගියා අතුස්සන්න. හොඳයි. විශාල පිරිසක් ඉන්නවා. හොඳයි. මෙන්න ඊට පස්සේ කියනවා ABC සමච්ඡේදකය නිර්මාණය කරන්න. ABC කෝණේ ABC කෝණේ සමච්ඡේදකය නිර්මාණය කරන්න. සමච්ඡේදනය කරනවා කියන්නේ පුතේ සමාන කොටස් දෙකකට බෙදනවා කියන එකනේ. සමච්ඡේදනය කරනවා කියන්නේ සමාන කොටස් දෙකකට බෙදනවා කියන එක. හරි එහෙනම් අපිට කියන ABC කෝණේ කෝණ සමච්ඡේදකය අඳින්න කියලා කියන්නේ. කියන්නේ අනුභව කෝණේ සමාන කොටස් දෙකකට බෙදෙන පරිදි කෝණ සමච්ඡේදකය අඳින්න කියලා කියන්නේ. කෝණ සමච්ඡේදයක් අඳින විදිය මතකයිනේ. තව කොට කැමැද්දක් කරා මෙතන තියලා මෙහෙට චාපයක් ගැහුවා මෙහෙට චාපයක් ගැහුවා. හරිද? ගහලා ඊට පස්සේ මෙන්න මෙතන තියලා මෙහෙට චාපයක් තව කැමැද්දක් කරගෙන මෙතන තියලා මෙහෙට චාපයක් ගැහුවා. ඒ දු දශමක තනස් කරගෙන මෙතන තියලා මෙහෙට චාපයක් ගහලා මේ පොයින්ට් එක යා කරා. කොහොමද කරන්නේ? ඔතනදී ළමයි වරද්ද ගන්න තැනක් තියෙනවා. ඒ තමයි දැන් කව කොට කැමැද්දක් කරා මෙතන තියලා මෙහෙට චාපයක් ගහනවා. ඒ දු දශමක තනස් නොකර මේ පැත්තට චාපයක් ගහනෝනේ. සමහර ළමයි ඒ චාප දෙකේ ක්‍රොස් වෙන පොයින්ට් දෙක ලෙස මෙන්න මේ පොයින්ට් එකයි මේ පොයින්ට් එක සලකනවා. එහෙම ගන්න එපා. මේ දෙකේ දුර වෙනස්. මේ දුරට වඩා මේ දුර වැඩි. තේරුණාද? ඒ නිසා මේ පොයින්ට් දෙක අරගෙන මෙතන තියලා මෙහෙට චාපයක් ගහලා ඒ දුර වෙනස් කරගෙන මෙතන තියලා මෙහෙට චාපයක් ගහලා මේ දෙන්න යා කරන්න. එතකොට හරියට සමච්ඡේදනය වෙන්නේ. මොකද මේ දුර වෙනස්. මේ දුර සහ මේ දුර වෙනස්. මේ දුරට වඩා මේ දුර වැඩි. හරිද? right. එන එක අමුතුවෙන් කරන්න ඕන. කව කොට කැමැද්දක් කරා මෙතන තියලා මෙහෙට චාපයක් මෙහෙට එකයි ගහන්න. හරිද? ඊට පස්සේ තව කැමැද්දක් කරා මෙතන තියලා මෙහෙට චාපයක් ගහන්න මෙතන තියලා මෙහෙට චාපයක් ගහන්න දැන් මේ පොයින්ට් එක යා කරන්න. එතකොට කෝණේ සමච්ඡේදනය වෙනවා. හරිද? අපි දන්නවා කරන විදිය. හරි? එතකොට ඔන්න කෝණේ සමච්ඡේදනය වුණා. right? ඊකට කියනවා ABC කෝණ සමච්ඡේදය නිර්මාණය කරන්න එය AC හමු වන ලක්ෂ්‍ය D ලෙස නම් කරන්න. එය AC රේඛාව මෙන්න මේ කෝණ සමච්ඡේදකය AC රේඛාව හමු වන ලක්ෂ්‍ය D ලෙස නම් කරන්න. හරිද? BD විස්කම්භය වන වෘත්තයේ කේන්ද්‍රය සොයා එම වෘත්තයේ නිර්මාණය කරන්න. BD විස්කම්භය වන BD විස්කම්භයක් වන වෘත්තය අඳින්නලු. විස්කම්භය කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නවනේ. හරිද? දැන් මේ වෘත්තයක් ගත්තොත් වෘත්තයේ මේ තියෙන කේන්ද්‍රය. කේන්ද්‍රය හරහා යන ජායට තමයි අපි කියන්නේ හරිද? විස්කම්භය කියලා. ඒ විස්කම්භේ නම BD ලු. තේරුණාද? කේන්ද්‍රය හරහා යන වෘත්තයක කේන්ද්‍රය හරහා යන ජායට තමයි පුතේ අපි කියන්නේ විස්කම්භය කියලා. ඒ විස්කම්භේ නම DB ලු. හරිද? ඩයමීටර් එක. එහෙනම් ඒක BD. එහෙනම් කේන්ද්‍රය මේ වගේ තැනක ඇත්තේ. අපිට කියන කේන්ද්‍රය හොයන්නලු. BD විස්කම්භය වන වෘත්තයේ කේන්ද්‍රය හොයන්නලු. BD විස්කම්භය වන වෘත්තයේ කේන්ද්‍රය හොයන්නලු. කේන්ද්‍රය තියෙන අනිවාර්යෙන් මේ රේඛාවේ දැන් මෙන්න මේ තියෙන වෘත්තය නම් මේ තියෙන කේන්ද්‍රය නම් මේ තියෙන විස්කම්භය නම් මේ දුරයි සමානයි නේද පුතේ? මොකද අරයන් නිසා. ඔව්. අරයන් නිසා සමානයි. එහෙනම් අපි කොහොමද මේ BD රේඛා විස්කම්භය වෙන පරිදි වෘත්තයක් අඳින්නලු? කොහොමද අපි මේ වෘත්තේ අරය හොයාගන්නේ? අපිට අරය හොයාගන්න කියලා කියනවා. කොහොමද අපි අරය හොයාගන්නේ? ඔය BD රේඛාව සමච්ඡේදනය කරලා ලම්බ සමච්ඡේදනය කරනවා. good. BD රේඛාව සමච්ඡේදනය කරන්න. අන්න ඒ ටිකට අඳින්න ලම්බ සමච්ඡේදකයක්. කොහොමද අඳින්නේ? කව කටුවට ගන්න මෙන්න මේ රේඛාවෙන් භාගයකට වඩා වැඩි දිගක්. හරිද? කව කටුවට ගන්න මෙන්න මේ රේඛාවෙන් භාගයකට වඩා වැඩි දිගක්. අරගෙන මේ රේඛාවෙන් භාගයකට වඩා වැඩි දිගක් කව කටුවට ගන්න ඕන. අරගෙන මෙන්න මෙතන තියලා මෙහෙට චාපයයි මෙහෙට චාපයයි ගහන්න ඕන. ඒ දුර දශමයක් අතනස් නොකර මෙතන තියලා මෙහෙට චාපයයි මෙහෙට චාපයයි ගහන්න ඕන. දැන් මේ ක්‍රොස් වෙන පොයින්ට් එකයි මේ පොයින්ට් එක යා කරන්න. එතකොට මේ රේඛාව අනිවාර්යයෙන්ම සමාන කොටස් දෙකකට කැඩෙනවා. ඒ කියන්නේ මෙන්න මෙතන තමයි පුතේ කේන්ද්‍රය, සෙන්ටර් එක. තේරුණාද? right. එහෙනම් ඒකත් හැමෝටම තේරුණා. තේරුණා නේද? ඒක ඔක අමුතුවෙන් අහන්න දෙයක් නැහැ. මොකද අපිට මේවා පන්තියේ ඉඳපු ළමයින්ට මේවා මහා ලොකු අමාරු ගණන් වෙන විදියක් නැහැ. මොකද ඇත්තටම මේවා ඇති දෙයක් නැහැ.
ඒ පන්තිති ළමයින්ට මේ සරල ගණන් වෙන්න ඕන. මොකද ගොඩාක් සංකීර්ණ ගණන් අපි කතා කරේ මීට වඩා. මං හරිද දරුවෝ? ඔව් සර්. හරි. මේ තියෙන BD මේ විස්කම්බය වන වෘත්තය අඳින්න කියලා කියන්නේ එයාගේ කේන්ද්‍රය හොයා ගන්න ඕන මුලින්. මේ තියෙන කේන්ද්‍රය සෙන්ටර් එක. හරිද? කේන්ද්‍රය සොයා එම වෘත්තය නිර්මාණය කරනවා. එහෙනම් මෙන්න මෙතන කව කටුතුර තියන්න. හරිද? පැන්ස ඇතුලට මේ පොයින්ට් එකේ හරි එහා පැත්තේ පොයින්ට් එකක් තියන්න. තියලා උඩින් අල්ලගෙන කව කටු උඩින් අල්ලගෙන කරකවන්න. හරි? මෙන්න. වෘත්තය. right? හරිද? BD විස්කම්බය වන වෘත්තයේ කේන්ද්‍රය සහ හැම වෘත්තය නිර්මාණය කරන්න. පුතේ මේ ටික හරියට හදුවනම් ලකුණු 10න් ලකුණු 6ක් හම්බ වෙනවා. හරිද? මේ සම්පූර්ණ ප්‍රශ්නෙට විනාඩි 18ක් හම්බ වෙනවා. මට මගේ පන්තිය ආපුවා දැන් ඔයාලා කියන්න බලන්න පුළුවන් නම් මේ ටික හදන්න විනාඩි කීයක් යයිද මේ තුන හදන්න? විනාඩි 4ක් 5ක් දවසේ. හරි. හරි විනාඩි 4ක් 5ක් විතර. එච්චර වෙලා යන්නේ නැහැ පුතේ ප්‍රැක්ටිස් වුණොත්. මොකද විභාගෙදී ඕගොල්ලෝ ඔක් සියල්ල රෙඩි කරන්න ඉන්නේ. ඔයාලට දැන් විනාඩි 4ක් 5ක් යන පුළුවන්. ඔයා ඒ ටික රෙඩි කරගන්න යන වෙලාවත් එක්ක. නැත්නම් ඒ වෙලාවවත් යන්නේ. හරිද? මෙන්න. ඊට පස්සේ කියන AC රේඛාව D ලක්ෂයේදී වෘත්තයට ස්පර්ශකයක් වන බවට හේතු දක්වන්න. AC රේඛාව. කො AC රේඛාව? මෙතන AC රේඛාව. AC රේඛාව D ලක්ෂයේදී වෘත්තයට ස්පර්ශකයක් වන බවට හේතු දක්වනවා. AC කියන රේඛාව මෙන්න මේ D කියන පොයින්ට් එකේදී අහන් ඉන්න මයික් මියුට් කරන්න. AC කියන රේඛාව මේ D කියන පොයින්ට් එකේදී මෙන්න මේ වෘත්තයට ස්පර්ශක රේඛාවක් බවට හේතු දක්වන්න. හරි. මෙහෙමයි කරන්න. පුතේ මෙන්න මෙහෙම වෘත්තයක් ඇන්දොත් මේ වෘත්තයකට මෙහෙම ස්පර්ශකයක් ඇන්දොත් ඒ ස්පර්ශකයේ ස්පර්ශන පොයින්ට් එකයි තියෙන්නේ. අන්නේ ස්පර්ශන පොයින්ට් එකට කේන්ද්‍රය සිට අඳුන ලබන අරය සහ ස්පර්ශක රේඛාව අතර කෝණය අනිවාර්යෙන් අංශ කීයක් වෙන්න ඕනේ? 90ක් වෙන්න ඕනේ. එහෙනම් අපි කොහොම හරි මෙතන කෝණය 90ක් කියලා ඔප්පු කරගත්තා නම් අපිට කියන්න පුළුවන් නේද එම නිසා මේක ස්පර්ශකයක් කියලා? ඔව් සර්. හරි. ක්‍රම යෝජනා කරන්න බලන්න මේක 90ක් කියලා ඔප්පු කරගන්න මේක හරි මේක හරි. AC ලම්බයි. AC රේඛාව ලම්බයි BD රේඛාවට. BD රේඛාවට. හේතු ස්පර්ශක රේඛාවත් ස්පර්ශ ලක්ෂයේ සිට කේන්ද්‍රයට ලබන අරය අතර කෝණය අංශ 90 වන බැවින්. පොඩ්ඩක් කියන්නකෝ. මෙතන කෝණය 90ක් කියලා අපිට කියලා නෑනේ පුතේ. මෙතන කෝණය 90ක් කියලා නෑ. ඔයා ওই පටලවන් ඉන්නේ. හරිද? මම ඉස්සෙල්ලා ඒ ළමයට උත්තර දීලින්නම් ඊට පස්සේ මට අනිත් ළමයිට උත්තර දෙන්න. ජ්‍යාමිතීය ප්‍රමේයන් 41ක් තියෙනවා. හරිද? 41 නේ 50 ගාණක් ප්‍රමේයන් තියෙනවා. ඒ 50 ගාණෙන් අපි සිලබස් එකේ ප්‍රමේයන් 41ක් තියෙනවා. ඒ 41කින් ප්‍රමේයන් දෙකක් මෙන්න මෙහෙම තියෙනවා. එකක් තමයි මේ තියෙන වෘත්තයක්. මේ තියෙන වෘත්තයේ ගෑවි නොගෑවි යන නේද රේඛාව. හරිද? එකක් තමයි පුතේ ස්පර්ශක වෘත්ත ස්පර්ශක ප්‍රමේය. අනිත් එක තමයි මේ ස්පර්ශක ප්‍රමේය විලෝමය. හරිද? එකක කියනවා එක ප්‍රමේයක කියනවා මේ තියෙන වෘත්තයක් මේ තියෙන වෘත්තයේ ගෑවි නොගෑවි යන ස්පර්ශක රේඛාව. එහෙනම් අපිට එතනින් ගන්න පුළුවන් මෙයා ගානේ විභාගෙදි කියනවා මේ තියෙන ස්පර්ශක රේඛාව වක් කියලා. විභාගෙදි කියනවා මේ තියෙන ස්පර්ශක රේඛාව. එහෙනම් අපිට එතනින් තව ගන්න පුළුවන් දත්ත තමයි හරිද? එතනින් එන අපිට ඔප්පු කරන්න මේ කියන්නේ ඔප්පු කරන්න ඕනේ නැහැ. ප්‍රමේයන් වලට අනුව අපිට මෙතනින් කියන්න පුළුවන් මෙයා ස්පර්ශක රේඛාව කියලා ගානේ කියලා තියෙනවනේ. හරි. එහෙනම් මේ ස්පර්ශක වෙන පොයින්ට් එකයි කේන්ද්‍රයයි අතර අඳුන ලබන අරය සහ ස්පර්ශක රේඛාව අතර කොහොනේ 90යි. 90ක් වෙනවා කියලා කියන්න පුළුවන්. එහෙම කිව්වේ විභාගෙදි කියන මේක ස්පර්ශකයක් කියලා ගානේ කියලා තියෙනවා. එහෙනම් මේක ස්පර්ශකයක් නිසා තමයි ස්පර්ශන පොයින්ට් එකයි කේන්ද්‍රය අතර කෝණය අංශක 90යි කියලා කිව්වේ. හරිද? ඒක එක ප්‍රමේයක්. ඕකේ විලෝමය තියෙනවා.
ඕකේ විලෝමය තියෙනවා. ඕකේ අනිත් පැත්ත. වෘත්තයක් තියෙනවා. වෘත්තයක් තියෙනවා. මේ තියෙන වෘත්තයේ ගෑවියන් රේඛාවක් මේක ස්පර්ශකයක් ද කියලා පෙන්වන්න කියලා කියනවා. එතකොට කොහොමද දැන් ඔප්පු කරගන්නේ? මෙන්න මේ ගෑවියන් පොයින්ට් එකයි මේ කේන්ද්‍රය අතර කෝණය අංශක 90ද කියලා බලනවා. මේ කෝණය 90 නම් එම නිසා අනිවාර්යයෙන් මේක ස්පර්ශක රේඛාවක් විය යුතුයි කියලා කියනවා. මේ ප්‍රමේය මේ විලෝමය. මෙතනදි කියන්නේ මෙයා ස්පර්ශක රේඛාවක් නම් මෙතන 90ක් වෙනවා කියලා. මෙතන කියන්නේ මෙතන මේක 90ක් වෙනවා නම් මේක ස්පර්ශක රේඛාවක් වෙනවා කියලා. ඒ කියන්නේ පැත්ත. තේරුණාද දැන් මේ දෙක කතාන්දර දෙක? ඔව්. අපෙන් අහන්නේ ප්‍රශ්නේදී AC රේඛාව D ලක්ෂයේදී වෘත්තයට ස්පර්ශකයක් වෙන බවට හේතු දක්වන්න. AC රේඛාව D ලක්ෂයේදී වෘත්තයට ස්පර්ශක රේඛාවක් වෙන බවට හේතු දක්වන්න. එහෙනම් මෙතනදී අපි මේ කෝණය 90ක් වෙනවද කියලා හොයලා පෙන්නන්න ඕනේ. මේක 90ක් වෙන්න ඕනේ. හරිද? මේක කොහොමද 90ක් වෙන්නේ කියලා පෙන්නන්න ඕනේ. පෙන්නුවා නම් ඊට පස්සේ කියන්න පුළුවන් එම නිසා මේක ස්පර්ශක රේඛාවක් කියලා. අපි කොහොම හරි මෙතනදී ඔප්පු කර ගන්න ඕනේ මෙතන කෝණය 90ක් කියලා. කියන්න බලන්න 90ක් කියලා කියන්න. හේතු කෝණේ කෝණ තුන එකතු වෙලා 180යි කියලා. කෝණය සමානයි CBD කෝණය. මොකද පුතේ මොකද? අයියා කියන්න. මොකද කියමුද හරි කියන්න. ABD කෝණය සමානයි CBD කෝණය. ඔව් හරි. හා. AB පාදය සමානයි CB පාද. හරි good. නියමයි. BD පාදය සමානයි BD පාදය මේ කෝණ දෙකේම මේ ත්‍රිකෝණ දෙකේම ඔව් හරි. මේ 90යි කියලා ඔප්පු කරන්න ඕන තරම් ක්‍රම තියෙනවා. එක ක්‍රමයක් නෙමෙයි. මෙයා හරි 90යි කියලා ඔප්පු කරගන්න ඕන. මෙහෙමයි කරන්නේ. මේ පාදේ 8.5 කියලා දීලා තියෙනවා. මෙයාට 8.5 කියලා ගාණ දීලා තියෙනවා. ඔයා කියපු විදිහ හරි පුතේ. 8.5 cm මෙයාට 8.5 cm. එහෙනම් මට කියන්න මේ මොනෙන් ත්‍රිකෝණයක්ද? සමද්විපාද ත්‍රිකෝණයක්. ඔව් isosceles triangle එක. ඒකේ මේ කෝණය අංශක 90යි. අපි දන්නවා සමද්විපාද ත්‍රිකෝණයක දිගින් සමාන පාද දෙකට සම්මුඛ කෝණ දෙක විශාලත්වය මොකද වෙන්නේ? සමානයි. එහෙනම් මට කියන්න මේ කෝණය කීය බැගින් වෙනවද? ওই කෝණ දෙක මේ දෙන සමාන වෙනවා. කීයක් බැගින් වෙනවද? අංශක 45. අංශක 45. අංශක 45. හරි. ඒක තේරුණානේ හැමෝටම. පුතේ මේ කෝණේ අංශක කීයද? 45. හේතුව මොකද්ද? මේක 45 මේක 45. හේතුව මොකද්ද? කෝණේ සමච්ඡේදනය. ඔව් මේ කෝණේ අංශක 45 හේතුව මේ කෝණේ මේ ඇන්දේ මොකද්ද මේ? සමච්ඡේදකය. ඒ කියන්නේ කෝණය හරි සමාන කොටස් දෙකකට බෙදෙන පරිදි අඳුර ලබන රේඛාව ඇන්දේ. හරිද? එහෙනම් 90ක් දෙකට බෙදුවම මේක 45 මේක 45යි. දැන් ඉතින් මෙහෙම කියන්න. මේ දෙන්නේ ත්‍රිකෝණයක්. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතු 180ක් වෙන්න ඕන. මේක 45යි මේක 45යි එහෙනම් මේ කීයද? අංශක 90යි. අංශක 90යි. එම නිසා මේක මේ වෘත්තයට D ලක්ෂයේදී මොකක්ද? ස්පර්ශක රේඛාව. තේරුණාද මොකට? ඔය ත්‍රිකෝණ දෙක අංග සම කරලත් ඕනනම් 90යි කියලා අරගෙන කියන්න පුළුවන්ද? පුළුවන්. ඒක ටිකක් දිග වැඩි. හරිද? හැමෝටම මේක තේරුණාද? එහෙම නැත්නම් අපිට ඔක සරලව නිකන් අර මේක අංශක 90යි කියලා වරහණක් අස්සේ බැලීමෙන් ලබාගත හැකි කියලා දැම්මොත් හරියන්නේ නැද්ද? හේතු පෙන්වන්න කියනවා නේද පුතේ? හේතු පෙන්වන්න කිව්වොත් හේතු පෙන්වන්න කිව්වොත් මේක ඔප්පු කරලා පෙන්වන්න ඕන. මනින්න බෑ. හරිද? මෙතන තියෙන ජ්‍යාමිතික දේවල් බලලා ඔප්පු කරලා පෙන්වන්න ඕන. මෙන්න මේකයි මේකට හේතුව කියලා. එහෙනම් අපිට දැන් ඔය ගාන ඔය කොටහක් ඔය ගාන අපිට සමහර කොටස් හදාගන්න බැරි වුණා කියලා. එහෙම බැරි වුණත් අපි ඔය 4 වෙනි කොටසේ ඔප්පු කරගන්න ඕන ක්‍රමයේ හරියට දීලා තියෙනවා නම් ඒක සලකුණු හම්බෙනවද? දෙනවා. අනිවාර්යෙන් දෙනවා. ඔව්. අපිට කියනවා AC රේඛාව D ලක්ෂයේදී වෘත්තයේ ස්පර්ශක රේඛාවක් බවට හේතු දක්වන්න. එහෙනම් හේතු පෙන්වන්න ඕන පුතේ. හේතු පෙන්වන්න ඕන. ඔය මම කියපු හේතු ටික ඔය දැන් මම කියපු ටික කිව්වනම් හරි. ඔයා මෙහෙම කියන්න. AB සමානයි BC. එම නිසා මේ කෝණය සමානයි. හරිද? ඊට පස්සේ කියන්නේ මේකයි මේකේ එකතුව 180යි. එම නිසා මේ කෝණය අංශක 45යි කියලා කියන්නේ.
හරිද? ඊට පස්සේ කියන්න මේ කෝණයද 45යි. මේ කෝණයද 45යි. හේතුව ABC කෝණේ ABC කෝණේ සමච්ඡේදකයේ BD නිසා. මේ කෝණය 45යි. ඊට පස්සේ කියන්න මේක 45යි මේක 45යි. එම නිසා මේක 90ක් විය යුතුයි. හේතුව ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතු අංශක 180ක් වන බැවින්. හරිද? පරිපූර්ණක වන බැවින්. එහෙනම් ඊට පස්සේ කියනවා එම නිසා දැන් මේක 90යි කියලා ඔප්පු කරගත්තනේ. එම නිසා AC රේඛාව D ලක්ෂයේදී වෘත්තයට ස්පර්ශක රේඛාවකි කියලා ලියන්න ඕන. එච්චරයි කියන්න ඕන. මම ලියලා පෙන්නන්න ඕනද? ඕනේ සර්. ඕනේ. good නියමයි. ඔබට එහෙම තේරුම් ගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. හරිද? ඇත්තටම 10 වසරේ තිබු ළමයින්ට ඕක තේරෙන්න ඕන. හරි? මෙන්න. ඊට පස්සේ කියනවා AC ට වෘත්තයට තවත් ස්පර්ශක නිර්මාණය කරන්න. හා. AC ට වෘත්තයට තවත් ස්පර්ශක නිර්මාණය කරන්න. පුතේ මම තියරි නෝට් එක ආයි කම්ප්ලීට් දුන්නා. හොඳද? හරිද? මම සාමාන්‍යයෙන් සෑම පාඩමක්ම උගන්වද්දී සටහන කියන්නේ නෝට් එක දෙනවා හොඳට. ඔයාලා ඒක හරියට ඔලුවට දාගෙන ගණන් උපරිම හදලා මේක අල්ලගත්තොත් ආයි සරල දෙයක් බවට පත් වෙනවා. මේක මහලුකු දේවල් නෙමෙයි. තේරුණාද? right? මම වෘත ස්පර්ශක නිර්මාණය කිරීම ගැන සිද්ධාන්තය 10 දෙක යටතේ ඉගෙනුවා. මතකයි නේද හැමෝටම? හරිද? ඔව් මතකයි. හරිද? සිද්ධාන්ත 10 දෙක යටතේ ඉගෙනුවා. නිර්මාණ පාඩමේ සිද්ධාන්ත 10 දෙක යටතේ ඉගෙනන්නේ වෘත ස්පර්ශක නිර්මාණය කරනවා කියලා. හරි? මේකෙදි අපෙන් අහන්නේ A සිට වෘත්තයට තවත් ස්පර්ශක නිර්මාණය කරන්න. A සිට. හරිද? A සිට වෘත්තයකට බාහිරින් පිට ලක්ෂයක සිට වෘත්තයකට ස්පර්ශක රේඛා අඳින විදි ගැන අපි සෑහෙන විග්‍රහ කරා. හරිද? එකින් එක බලන්නකෝ තියරි පිළිවෙලට සටහන් දීලා ඇති. ඔයගොල්ලෝ අච්චුපත බලලා ලේසියෙන් ගන්න බෑ මේ තියරි ටික. හරිද? ඉතින් අපිට කියනවා මෙන්න මේ වෘත්තයට ඒ ලක්ෂයේ සිට එක ස්පර්ශකයක් ඇඳලා තියෙනවලු. අනිත් ස්පර්ශක අඳින්නලු. ඉතින් එහෙම වෘත්තයකට බාහිරින් පිරි ලක්ෂයක සිට එක ස්පර්ශකයක් ඇඳලා තියෙනකොට අනිත් එක්කෙනා අඳින විදි ගැන හරිද? හිතන විදි ගැන විභාගෙදී ප්‍රශ්න එන විදි ගැන ස්ටෙප් බයි ස්ටෙප් තියරි සටහන් දීලා ඇති. බලන්න. පිළිවෙලට දීලා ඇති. හරිද? එහෙනම් පුළුවන් නම් කියන්න ඊගාව ස්පර්ශක අඳින්නේ කොහොමද? ඒ ටික දුර අරගෙන ඒක වෘත්තේ ගහලා ඒක එමයි හොඳයි. ඔව් එක සිද්ධාන්තයක මම උගන්වපු සිද්ධාන්තවල එක තිබුණා වෘත්තයකට බාහිරින් පිටි ලක්ෂයක සිට ස්පර්ශක එකක් ඇඳලා තියෙනකොට අනිත් එක්කෙනා අඳින විදි කිහිපයක් කියා දුන්නා. ඒ කිහිපය අතරින් එක අවස්ථාවක් තමයි වෘත්තයට බාහිරින් පිටි ලක්ෂයක සිට එක ස්පර්ශකයක් ඇඳලා තියෙන ස්පර්ශන පොයින්ට් එකත් එක්ක. ඒ වගේ වෙලාවට කොහොමද අනිත් එක්කෙනා නිර්මාණය කරන්න කියලා කියා දුන්නා. කොහොමද කරන්නේ? මෙහෙම ස්පර්ශක රේඛා දෙකක් ඇඳලා ඒ ස්පර්ශක රේඛා දෙකේ දිග සමාන වෙන්න ඕන. අන්නේ කාරණාව මුල් කරගෙන තමයි ඊතුරු ස්පර්ශක යන්නේ. කොහොමද කරේ? මෙන්න මේ දුර අපි කව කටුවට ගත්තා. කොහොමද ගන්නෙ? එක පොයින්ට් එකක කව කටු දුර තියන්න, එක පොයින්ට් එකක පැන්සල් දුර තියන්න. දෙපැත්ත මාරුවට කමක් නැහැ. තියලා ඒ දුර කව කටුවට ගන්න. අරගෙන මෙන්න මෙතන තියලා මෙහෙට ඡාපයක් ගන්න. right? දැන් පුතේ මේ අහුනේ මොකක්ද මේ? ස්පර්ශක ලක්ෂය. ඔව් අනිත් ස්පර්ශකේ ස්පර්ශ යන ස්පර්ශක ලක්ෂය. දැන් කරන්නේ මේ පොයින්ට් එකයි මේ පොයින්ට් එක හරියට දක්වන්නේ. එච්චරයි. අඩුව තියලා දක්වන්නේ. ඔන්න. පැහැදිලිද හැමෝටම? මොකද හිතන්නේ? ලකුණු 10න් 10 ගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. හරි? ඔව්. ඔය රිවිෂන් එකට සෑම ළමයෙක්ම සම්බන්ධ වෙන්න කිසිම විටක රිවිෂන් පන්තිය මිස් කරගන්න එපා පුතේ. හරිද? මෙතන ළමයි 1000කට වගේ ආසන ප්‍රමාණයක් සම්බන්ධ වෙලා ඉන්නවා. හරිද? රිවිෂන් පන්තියේ හරියට වැඩ ටික කරගන්නේ 80ක් විතර වගේ ළමයි. 20ක් විතර වගේ ළමයි ඉන්නවා මේ වැඩේ හරියට කරන්නේ නැහැ. මම ඔයාලට කිව්වා මේ මාසේ අනිවාර්යයෙන්ම ඔයාලට දඬුවමක් දෙනවා. ඒ තමයි මේ රිවිෂන් ක්ලාස් එක ෆ්‍රී ක්ලාස් එකක්. හරිද? ඔයාලට උදව්වක් වශයෙන් කරන්න ඒ නිසා මේකට හැමෝම සම්බන්ධ වෙන්න ඕන. රිවිෂන් පන්තියට සම්බන්ධ වෙන්න නැති අයට ඊගාව මාසෙ ඉඳලා ක්ලාස් ෆී එක ගෙවලා තමයි එන්න වෙන්නේ. එතකොට ලොකු ගැටලුවක් වෙනවා ඒක. හරිද? ඒ නිසා මොකද අපේ මේ සිස්ටම් වල මේ හැම ක්ලාස් එකේම සිස්ටම් වල මාක් කරනවා ඔයාලා ඇටෙන්ඩන්ස්. හරිද? සිප්ම ක්ලාස් එකෙත් මාක් කරනවා, ඇපෙක්ස් එකෙත් මාක් කරනවා, සත්‍ය ක්ලාස් එකෙත් මාක් කරනවා, සුරත ක්ලාස් එකෙත් මාක් කරනවා. හරිද? මේ මාසේ දවස් දෙකකට වඩා රිවිෂන් එකට සහභාගී නොවෙච්ච අයට ඊගාව මාසෙ ඉඳලා ක්ලාස් ෆී එකක් ගෙවලා තමයි එන්න වෙන්නේ.
very sorry එහෙම කරන්නේ දඬුවමක් දෙන්න ඕන නිසා. මොකද මට අවශ්‍ය මේ හැම ළමයෙක්ම කොට දාන්න. ඒකයි එහෙම කරන්නේ. හරි. එහෙනම් අපි මේ 2021 පේපර් එකේ සෑම ගානක්ම ෆස්ට් පේපර් එක හදලා ඉවර කරා අපි දැන්ට උගන්වලා ඉවර පාඩම් වලට අදාළ. BA සෙකන්ඩ් පේපර් එකෙත් අපි ගණන් කීපයක් හදුවා. මෙන්න දැන් 8 වෙනි ගානත් ඉවරයි. ඊගාවට මෙතින් සාධනේ පාඩම ත්‍රිකෝණ සම්බන්ධ ජ්‍යාමිතිය. අපි තාම මේක ඉවර නැහැ. right. ඊගාවට ගාන හදන්න ඊට පස්සේ. මොකද පුතේ? ඒ කුලක ගාන හදන්න ඉන්න කිව්වා ගෙදරදී. හරි. මේ තියෙන්නේ මේ මිනිතේ පාඩමේ ගාන. තේරෙනවද මෙෂර්මන්ට්ස්? ඒ මිනිතේ පාඩමේ ගාන මේ දැන් හදන්න බෑ. මොකද අපි තාම මිනිති ඉවර කරේ නැහැ. හෙටනේ දැන් මිනිතේ පාඩම් ගන්න ළඟයි. දැන් මම මේ දවස්වල යන්නේ ප්‍රතිශත පාඩම. අද මම ප්‍රතිශත පාඩමේ කුලී කිනීම හා හීන විශේෂ ක්‍රමයේ සම්බන්ධ ගණන් දැන් හදන්න පටන් ගන්නවා මේ පේපර් ඉවරෙච්ච ගමන්. මම මේ දවස් මේ සතියේ තියරි පන්තියේදී හීන විශේෂ ක්‍රමය හැවත් කුලී කිනීම පාඩමේ තියරි ඔක්කොම කියා දීලා එක ගානක් හැදුවා. ළමයිට තේරුණා. තව ගණන් පහක් විතර හදනකොට සරල දෙයක් බවට පත් වෙනවා. බලන්නකෝ හරිද? හරි. ඉතින් පුතේ මෙන්න මේක මිනිත්‍රය ගාන. හරි? ඊගාවට මේ තියෙන්නේ කුලක ගානක් අපි එක දැන් හදමු. මේ තියෙන්නේ මේ වෘත්ත ජ්‍යාමිතිය. වෘත්ත ජ්‍යාමිතිය තාම ඉවර නැහැ. එච්චරයි. හරිද? එහෙනම් අපි කුලක ගාන හදලා ඉවර කරමු. එතකොට 2021 පේපර් එක අපි දැනට උගන්වලා ඉවර පාඩම් වලට අදාළ සම්පූර්ණම ඉවරයි. හරි. මේ ගාන හදන්න හදපු තියා ඉක්මන් කරන්න. මම මේකට විනාඩි 3ක් විතර දෙන්නම්. හදපු තියා ඉක්මන් කළා හදන්න. ඉක්මනට හදන්න. ඔය මයික් මියුට් කරගන්න ඔය ගෙවල් වල මේ කෑ ගහන ඒවා එනවා පුතේ. මෙහෙට අනිත් ළමයිට කරදරයි ඉක්මන් කරන්න.
හරි. විනාඩි 18ක් ගාන. හරි කොපන් හදලි ඉවරයි අත උස්සන්න බල. ගාන හදලි ඉවරයි අත උස්සන්න. හොඳයි. හොඳයි පුතේ ගොඩක් හොඳයි. මෙන්න. සංගීතඥයින් 140 දෙනෙකු අතුරෙන් ඔවුන් පියානෝව තබ්ලාව සහ බටනලාව යන වාද්‍ය භාණ්ඩ වාදනය කිරීම පිළිබඳව රැස් කරගත් තොරතුරු නිරූපණය සඳහා අඳින ලද අසම්පූර්ණ වෙන්රූප සටහනක් පහත දැක්වේ. ඒ කියන්නේ සර්වත්‍ර කුලක 142යි. right? සර්වත්‍ර කුලක 142යි. හරිද? සංගීතඥයින් ඔක්කොම 142 දෙනෙක් ඉන්නවලු. පියානෝව තබ්ලාව සහ බටනලාව. පෝ මේ ළමයා මේ ගාන කාලා. හරි කමන්නේ. මේ ළමයි පන්ති ආපු ළමයි කරපු පේපර් එකක් ෆොටෝස් ගහලා මේ මට ඒවල තියුනේ. හරි මෙන්න. තබ්ලාව වාදනය කරන මෙහෙම තමයි විභාගෙදි සාමාන්‍යයෙන් ලියද්දි මෙහෙම තමයි. මේ පේපරේ මෙහෙම අනිවාර්යෙන් ලියමු. හරි? තබ්ලා වාදනය කරන සංගීතඥයෙක්. මේ ඉන්නේ තබ්ලා වාදනය කරන සංගීතඥයෙක්. හරි? මේ ඉන්නේ පියානෝ වාදනය කරන සංගීතඥයෙක්. මේ ඉන්නේ බටනලා වාදනය කරන සංගීතඥයෙක්. හරි. එහෙනම් අපි මතක් වෙන්නත් එක්ක මේවයි අර්ථ පොඩ්ඩක් මේ මතක් කරගමුකෝ. පුතේ මෙන්න මේ අර්ථය පොඩක් දැන් කියන්න එපා එකපාරට හැමෝම සිහිපත් කරගන්නකො මොකද්ද මේකේ අර්ථය කියන්නේ. මේ අඳුරු කරපු පෙස්සේ අර්ථය මොකද්ද කියලා සිහි කරගන්න. කල්පනා කරන්න මොකද්ද කියලා. එකපාරට කියන්න එපා. දැන් කියන්න බලන්න. අන්න කෑවා. ඒ ඩිංගට අමතක කරලා පමණක් වාදනය කරන. සමහර අය හරියට කිව්වා. හරිද? සමහර අය වැරදි. හරිද? බොහෝ අය වැරදි. හරිද? කල්පනාවෙන් ඔළුවේ තියාගන්න ඕන. හරිද? හිතලා දැන් මම ඕකට ක්‍රම කියා දීලා තියෙනවා. මේවා කියන්නේදී. එකපාරටම කටපාඩම්ෙන් කියන්නේ නැතුව. මේ අඳුරු කරපු පෙදෙස බටනලාව කියන රවුමටම අයිති වෙනවා. එහෙනම් බටනලාව කියන නම කියවෙන්න ඕන. හරිද? අඳුරු කරපු පෙදෙස පියානෝ කියන රවුමට සම්පූර්ණයෙන්ම අයිති වෙනවද? ඒ කියන්නේ අඳුරු කරපු කොට සම්පූර්ණයෙන් පියානෝ රවුම ඇතුළේ තියෙන්නේ නෑ. එහෙනම් පියානෝ කියන රවුම කියන්න තියා හිතන්නවත් එපා. ඒ නම කියන්න එපා. මොකද අඳුරු කරපු කොටසෙන් කෑල්ලයි පියානෝ රවුමට අයිති වෙලා තියෙන්නේ. අඳුරු කරපු කොටසෙන් කෑල්ල ඉතුරු කෑල්ල තියෙන්නේ පියානෝ රවුමෙන් පිට. එහෙනම් පියානෝ රවුම නම කියන්න එපා. බටනලාව කියන නම කියන්න පුළුවන්. මොකද අඳුරු කරපු කොටස සම්පූර්ණයෙන්ම බටනලාව කියන රවුම ඇතුළේ තියෙනවනේ. හරිද? එහෙනම් ඒ නම කියන්න පුළුවන්. මට කියන්න තබ්ලාව කියන නම කියන්න පුළුවන්ද? පුළුවන්. ඔව්. හේතුව තබ්ලාව කියන රවුම ඇතුලේ සම්පූර්ණම අඳුරු කරපු කොටස තබ්ලාව කියන රවුමට අයිති වෙනව නේද? පොඩ්ඩක්වත් පිටට පයින්නේ නෑනේ. තබ්ලාව කියන රවුමෙන් පිටට පයින්නේ නෑනේ අඳුරු කරපු කොටස. නෑ. ඔව් අඳුරු කරපු කොටස සම්පූර්ණයෙන්ම බටනලාව කියන රවුම ඇතුලේ තියෙනවා. තබ්ලාව කියන රවුම ඇතුලේ තියෙනවා. පොඩ්ඩක්වත් ඒ තබ්ලාව රවුම අඳුරු කරපු කොටසෙන් පොඩ්ඩක්වත් මේ තබ්ලාව කියන රවුමෙන් පිටට පයින්නේ නෑ. එහෙනම් තබ්ලාව කියන නම කියන්න පුළුවන්. අඳුරු කරපු කොටසෙන් පොඩ්ඩක්වත් බටනලාව කියන රවුමෙන් පිටට පයින්නේ නෑ. එහෙනම් බටනලාව කියන නම කියන්න පුළුවන්. හැබැයි පියානෝ කියන නම කියන්න බෑ. හේතුව අඳුරු කරපු කොටසෙන් යම් කොටසයි පියානෝ කියන රවුමේ තියෙන්නේ. ඉතිරි කොටස තියෙන්නේ පියානෝ රවුමෙන් පිට. එහෙනම් කියන්න බෑ. මම ඔබ හොඳට තේරුම් කරලා දීලා තියෙනවා. මම කියා දීලා තියෙද නැද්ද? තියෙනවා සර්. එහෙනම් මොකද්ද මේකේ අර්ථය? එහෙනම් මොකද්ද මේකේ අර්ථය? ඔව් තබ්ලාව සහ බටනලාව වාදනය කරන සංගීතඥයෙක්. හරිද? තබ්ලාව සහ බටනලාව වාදනය කරන සංගීතඥයෙක්. හරි? මේ ටිකේ අර්ථය මොකද්ද? එකපාරට කියන්න එපා හොඳද? එකපාරට කියන්න එපා හිතන්න පොඩ්ඩක්. දැන් කියන්න බෑ. තබ්ලාව සහ බටනලාව යන දෙක. බටනලාව පමණක් වදින. බටනලාව බටනලාව පමණක් කරන.
පමණක්. ඔව්. මොකද මේකේ අර්ථය? තබ්ලාව සහ බටනලාව පමණක්. මේකේ අර්ථය එක එක විදිහට කියන්න පුළුවන්. තබ්ලාව සහ බටනලාව වාදනය කරන පියානෝව වාදනය නොකරන සංගීතඥයින් කියලා කියන්න පුළුවන්. ඒ අර්ථයම තවත් විදිහකින් කියන්න පුළුවන්. අර අන්තිම ළමයි කිව්වේ. තබ්ලාව සහ බටනලාව වාදනය තබ්ලාව සහ බටනලාව පමණක් වාදනය කරන ළමයි කියලා සංගීතඥයින් කියලා කියන්න පුළුවන්. පමණක් කියලා කියන්න පුළුවන්. හරියට? හැමෝටම තේරුණාද ඒක? ඔව් සර්. ඔව්. මේකේ අර්ථය මොකද්ද? මේකේ අර්ථය? තුනම වාදනය කරන තුනම වාදනය කරනවා. බලන්නකෝ ඒක මෙහෙමයි කියන්නේ. දැන් ඔය අඳුරු කරපු කොටස සම්පූර්ණයෙන්ම බටනලාව කියන රවුම පියානෝ කියන රවුම ඇතුළත තියෙන. ඔව් සර්. ඕ එහෙනම් පියානෝ වණ කියන නම කියන්න පුළුවන්. අඳුරු කරපු කොටස සම්පූර්ණයෙන්ම තබ්ලාව කියන රවුම ඇතුළත තියෙන. ඔව් සර්. ඔව් එහෙනම් යාගේ නම කියන්න පුළුවන්. එහෙනම් යාගේ නම කියන්න පුළුවන්. අඳුරු කරපු කොටස සම්පූර්ණයෙන්ම බටනලාව කියන රවුම ඇතුළත තියෙන. ඔව් සර්. ඔව් එහෙනම් එයාගේ නම කියන්න පුළුවන්. එහෙනම් මේකේ අර්ථය වෙන්නේ තබ්ලාව, බටනලාව සහ පියානෝ යන වාද්‍ය භාණ්ඩ තුනම වාදනය කරන සංගීතඥයෙක්. තේරුණාද? ඔව් සර්. ඔව්. ඔව් සර්. හරි. මට කියන්න හොඳට හිතලා කියන්න ඕනේ. මේ ටික අර්ථය මොකද්ද? හිතලා. කපාට නැට්ටුස්සගෙන කියාගෙන යන්න නැතුව හිතන්න. හරියට කියන්න බෑ. හරි. ගොඩක් අය කියනකොට දැන් පැහැදිලිත් නැහැ. ගොඩක් මට අහුණ සමහර අය හරියට කිව්වා. මේ අඳුරු කරපු කොට සම්පූර්ණයෙන්ම පියානෝ කියන රවුම ඇතුළේ තියෙන ඉතින් පියානෝ කියන රවුමේ නම කියවෙන්න ඕන. මෙන්න මේ ඔය අඳුරු කරපු කොටස සම්පූර්ණයෙන්ම තබ්ලාව කියන රවුම ඇතුළේ තියෙන ඉතින් තබ්ලාව කියන නම කියවෙන්නත් ඕන. ඔය අඳුරු කරපු කොටස සම්පූර්ණයෙන්ම බටනලාව කියන රවුම ඇතුළේ තියෙන නැත්නම් අඳුරු කරපු කොටසෙන් කෑල්ලයිද බටනලාව කියන රවුමට අයිති වෙන්නේ. කොටසයි අයිති වෙන්නේ. ඔව්. එහෙනම් බටනලාව කියන නම කියන්න බෑ. මොකද අඳුරු කරපු කොටසෙන් කොටසයිනේ බටනලාවට කියන රවුමට අයිති වෙන්නේ. එහෙනම් එයාගේ නම කියන්න බෑ. එහෙනම් ඉතුරු ඒවට නම් කියන්න ඉතුරු ඒවා. තබ්ලාව සහ පියානෝව වාදනය කරන සංගීතඥයෙක්. ඔව්. තබ්ලාව සහ පියානෝව වාදනය කරන සංගීතඥයෙක්. හරිද? මේ ටික මොකද්ද? කියන්න බලන්න. තබ්ලාව සහ පියානෝ පමණක් වාදනය තබ්ලාව සහ පියානෝව පමණක් වාදනය කරන සංගීතඥයෙක්. හරිද? තබ්ලාව සහ පියානෝව වාදනය කරන බටනලාව වාදනය නොකරන සංගීතඥයෙක්. ඒක තවත් විදිහකින් කියනවා තබ්ලාව සහ පියානෝව පමණක් වාදනය කරන සංගීතඥයෙක්. එහෙම කියන්න පුළුවන්. හොඳයි. හිතන්න. කියන්න බලන්න. තබ්ලාව පමණක් වාදනය කරන සංගීතඥයෙක්. හරි. ඔව් තබ්ලාව පමණක් වාදනය කරන සංගීතඥයෙක්. good. හරිද? පොඩ්ඩක් ඉන්න. කියන්න බලන්න. තබ්ලාව පියානෝ බවන තබ්ලාව වාදනය කරන තබ්ලාව පියානෝ වාදනය කරන සංගීතඥයෙක්. පොඩ්ඩකින් මේ ටික අර්ථය මොකද්ද?
තබ්ලාව සහ පියානෝ වාදනය කරන සංගීතඥයෙක්. තබ්ලාව සහ පියානෝ වාදනය කරන සංගීතඥයෙක්. මොකද තබ්ලාව කියන රවුමටත් අයිති පියානෝ කියන රවුමටත් අයිති. තබ්ලාව සහ පියානෝ වාදනය කරන සංගීතඥයෙක්. මේ ටික තබ්ලාව සහ තබ්ලාව සහ පියානෝව පමණක් වාදනය කරන සංගීතඥයෙක්. මොකද ඒකේ අර්ථය? තබ්ලාව වාදනය කරන වචනේ නැහැ. මේකට පමණක් කියන වචන කියන්න බෑ. තබ්ලාව පමණක් කියනකොට මේ ටික අහන් ඉන්න පොඩක් අහන් ඉන්න. තබ්ලාව පමණක් කියනකොට මේ ටිකනේ. තබ්ලාව පමණක් වාදනය කරන සංගීතඥයෙක් කියනකොට ওই ටික. මම ඇහුවේ මේ ටික. මේ ටිකේ අර්ථය වෙන්නේ පුතේ තබ්ලාව වාදනය කරන බටනලාව වාදනය නොකරන සංගීතඥයෙක්. මේකේ අර්ථය තේරුණාද? මේකේ අර්ථය වෙන්නේ තබ්ලාව වාදනය කරන බටනලාව වාදනය නොකරන සංගීතඥයෙක්. තේරුණාද? ඔව් සර්. හරි. ඊගාව එක අපි දැන් ප්‍රශ්න වලට එමු. අපිට කියනවා තබ්ලාව සහ බටනලාව යන වාද්‍ය භාණ්ඩ වාදනය කිරීම පිළිබඳව රැස් කරගත් තොරතුරු නිරූපණය සඳහා අනිලද අසම්පූර්ණ වෙන් රූප සටහන පහක් දැක්වේ. මෙම සංගීතඥයින්ගේ පියානෝ වාදනය කරන 55 දෙනෙකු අතරින් පියානෝ වාදනය කරන 55ක් ඉන්නවා. එතකොට ඒ 55 මෙන්න මේකටත් ඒ 55න් කොටසක් මෙයාටත් ආයිද මෙයාටත් ආයිද. එතකොට 55 දාන්නේ මැදද දාන්නේ ඉරියද? ඉරේ. ඔව් එතකොට මේ ළමයා දාපු විදිහ හරියද? හරි. ඔව් මොකද 55න් කොටසක් මෙතනටත් ආයෙත් වෙනවා 55න් කොටසක් මෙතනටත් ආයෙත් වෙනවා. එතකොට යා අපි දන්නේ නැහැ මෙතනට හරියටම කීයද මෙතනට හරියටම කීයද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා 55 දාගන්න ඉරේ. හරි. ඊට පස්සේ කියනවා 55 දෙනෙක් අතරින් මේ සංගීතයෙන් පියානෝ වාදනය කරන 55 දෙනෙකු අතරින් 15 දෙනෙකු බටනලාවද වාදනය කරති. පියානෝ වාදනය කරන 55 දෙනා අතරින් 15 දෙනෙකු බටනලාවද වාදනය කරති. එහෙනම් ඒ කියන්නේ මේක 15යි කියන එක. ඒක තේරුණානේ? ඔව් සර්. ඔව් එයාගේ හරි. එහෙනම් මුළු රවුමගේ 55යි නම් මේක 15යි නම් ඉතුරු අග යන්නේ 55න් 15ක් අඩු කරා 40යි. හරිද ඒක? හරි. ඒ ළමයගේ ඒකත් හරි. ඊට පස්සේ කියනවා වාදනය කරදී. රූපයේ දී ඇති අසම්පූර්ණ වෙන් සටහන උත්තර පත්‍රයේ පිටපත් කරගෙන ඒ කියන්නේ මේක පිටපතක් අඳින්නලු උත්තර පත්‍රය. කොහොමත් මේ සෙකන්ඩ් පේපර් එකට උත්තර ලියද්දි සෙකන්ඩ් පේපර් එක ලියන්න බෑනේ. අනිවාර්යෙන් උත්තර ලියන්න දෙන පොතේ ලියන්න ඕන. පිටපත් කරගෙන ඉහත දී ඇති තොරතුරු එහි ඇතුළත් කරන්න. ඕන ඇතුළත් කරා අපි. මේක දාන්න ඕන. මේක 55යි කියලා දෙන්න ඕන. මේක 15යි මේක 40යි කියලා හොයාගන්න. එච්චරයි. අනිත් ඒවා පස්සේනේ කතා කරන්න ඇත්තේ. සංගීතඥයින් 60 දෙනෙක් මෙම සංගීත භාණ්ඩ දෙකක් පමණක් වාදනය කරත් නම් තබ්ලාව සහ බටනලා වාදනය කරන නමුත් පියානෝ වාදනය නොකරන සංගීතඥයින් සංඛ්‍යාව කීයද? සංගීතඥයෝ 60 දෙනෙක් මෙම සංගීත භාණ්ඩ දෙකක් පමණක් වාදනය කරත් නම් මේ සංගීතඥයින්ගෙන් 60 දෙනෙක් හරිද සංගීත භාණ්ඩ දෙකක් පමණක් වාදනය කරනවලු. එහෙනම් අපි හොයා ගන්න ඕනේ මෙතන දෙකක් පමණක් තියෙන ඒවා. මෙන්න මේ ටික දෙකක් පමණක් නේද පුතේ? ඔව් මේ ටික දෙකක් පමණක්. මොනවද? පියානෝව සහ තබ්ලාව පමණක් වාදනය කරන අය තමයි ඔය මම අඳුරු කරලා තියෙන්නේ. හරි? පියානෝව සහ තබ්ලාව පමණක් වාදනය කරන අය තමයි මම ඔය අඳුරු කරලා තියෙන්නේ. මේ මොකද්ද?
බටනලාව ඔව් තබ්ලාව සහ බටනලාව පමණක් වාදනය කරන අය තමයි ඔය තියෙන්නේ. එහෙනම් අපිට කියනවා මෙන්න මේ කෑල්ලේ එකතුව කීයද? 60යි. හරිද? 60න් මෙතන 40යි කියන්නේ මේ කෑල්ල කීයද? 20යි. 20යි. 60න් 20යි එක. හරිද? 60න් 20යි. right. ඊට පස්සේ කියනවා සංගීතඥයින් 60 දෙනෙක් මෙම සංගීත භාණ්ඩ දෙකක් පමණක් වාදනය කරත් නම් තබ්ලාව සහ බටනලාව වාදනය කර නමුත් තබ්ලාව සහ බටනලාව වාදනය කරන නමුත් පියානෝ වාදනය නොකරන පියානෝ කියන්නේ මට කියන්න මෙන්න මේක තබ්ලාව සහ බටනලාව සහ බටනලාව සහ කියන්නේ ඡේදනයද මේලයද? ඡේදනය. ඔව්. සහ කියන්නේ ඡේදනය. හෝ කිව්වනම් මේලය. හරිද? එහෙනම් හෝ නෙමෙයි තියෙන්නේ සහනේ තියෙන්නේ. තබ්ලාව සහ බටනලාව. තබ්ලාව සහ බටනලාව. ඒ කියන්නේ තබ්ලාව ඡේදනය බටනලාව. හරිද? තබ්ලාව සහ බටනලාව වාදනය කරන නමුත් තබ්ලාව සහ බටනලාව සහ කියනකොට ඡේදනය. තබ්ලාව සහ බටනලාවේ ඡේදනය. ඡේදනය කියන්නේ මේ ටික. හරි? තබ්ලාව සහ බටනලාව කියන්නේ ඔන්න ඔය ටික. තබ්ලාව සහ බටනලාව වාදනය කරන නමුත් පියානෝ වාදනය නොකරන. පියානෝ වාදනය නොකරන. හරිද? එතකොට ඔන්න ඔය ටික එන්න බෑ. ඔය පියානෝ රවුම එන්න බෑ. පියානෝ රවුම එන්න බෑ. එහෙනම් තබ්ලාව සහ මේ බටනලාව වාදනය කරන නමුත් පියානෝ වාදනය නොකරන කියන්නේ එතකොට මේ ටික. තබ්ලාව සහ බටනලාව වාදනය කරන නමුත් පියානෝ වාදනය නොකරන සංගීතඥයින් සංඛ්‍යාව කීයද? කීයද ඒ ටික? 20යි. හොඳයි. තේරුණාද හැමෝට මේක? හොයාගත්තයින් පස්සේ දැන් අර පළවෙනි අනුවංකෙදී අපි පිටපතක් ඇන්දානේ. ඒ පිටපතේ අගයන් දැම්මට කමක් නැද්ද ගානේ එනේ නගයන්? කමන්නේ. අපි දැන් පිටපතක් අඳිනවනේ උත්තර පත්‍රේ. ඒ කොපි කරනෝනේ. ඒකේ මේ ඔය අගයන් දැම්මට කමක් නැහැ පුතේ. කිසිම ගැටලුවක් නැහැ. ඒකේ තමයි දාන්න ඕනේ. වෙන හක් නෑ දාන්න. අපි කයි කටුසරහන් ඇඳලා වෙලාව නාස්ති කරන්න එපා. එහෙනම් මේ ප්‍රශ්න දෙකටම උත්තර හරි. හරිද? ඊගාට කියනවා. මේ ප්‍රශ්න දෙක හැමෝටම කොට දාගන්න පුළුවන් නේද පුතේ? පුළුවන්. හරි. මෙම වාද්‍ය භාණ්ඩ තුන අතුරෙන් මේක හරි මේ කුලක ගාන පුතේ හරි කල්පනාවෙන් කරන්න ඕන ගානක්. හරිද? ඔය ගොඩක් ළමයි විභාගෙදි තියෙන කරගන්න ලොකු හානියක් මොකක්ද දන්නවද? හරිද? ඒ තමයි කලබලේ වැඩි කමට ටයිමින් බැලන්ස් කරගන්නේ. ටයිමින් බැලන්ස් කරගන්නේ. හරිද? ඒ කියන්නේ දැන් මම මගේ ටෙස්ට් පේපර්ස් වලදී උනත් පැය 5ක පේපර් එකක් පැය 3න් ලියන්න හුරු කරනවා. මොකද ටයිමින් බැලන්ස් කරන්න ඕන නිසා. හැබැයි ළමයි හොඳට කල්පනා කරගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි පැය 5 පේපරේ මම ටෙස්ට් පේපර්ස් වලදී අර අඩු කාලයකින් ලියවලා ටයිමින් මේ බැලන්ස් කරවන්න ඕන නිසා තමයි එහෙම කරවන්නේ. හැබැයි මම ළමයින්ට කියන ඕලෙවල් විභාගෙදී අනවශ්‍ය ලෙස කාලය ඉතුරු කරගන්න උත්සාහ කරන්න එපා. අනවශ්‍ය ලෙස කාලය ඉතුරු කරගන්න ගියොත් ඔයාට වරදින්න දින ප්‍රමාණය වැඩි. ඒ නිසා වරදින්න නැතුව විභාගය ගන්න හදන්න. මේකට විනාඩි 18ක් හම්බ වෙනවා. සාමාන්‍ය ළමෙක් මේක විනාඩි 5ක් වගේ ඇතුළත හදනවා. උපරිම විනාඩි 10ක් කියමු. විනාඩි 10ක් තුළ හදන්න. එතකොට නිදහසේ හදන්න පුළුවන්. දැන් විනාඩි 18ක් හම්බ වෙනවනම් ඒකේ 5ක් අතාරින්ම විනාඩි 13ක් ගන්න. අන්න ඒ වගේ කාලයක් කරන් හොඳට නිදහසේ හදන්න. නිදහසේ ගාන හදනකොට වරදින තියෙන ප්‍රමාණය සෑහෙන්න අඩුයි පුතේ. සෑහෙන්න අඩුයි. ඒකනේ මම කියන්නේ විභාග වලටත් එද්දී වොච් එකක් අරන් එන්න කියලා ඇනලොග් වොච් එකක්. කටුදුවර වොච් එකක් අරන් එන්න මේ හෑන්ඩ් වොච් එකක් අරන් එන්න කියලා කියන්නේ ඒකයි. ඩිජිටල් ඒවා ගෙන්න කොහොමද ඩිජිටල් ඒවා ගෙනියන්න බෑ මේ විභාග ශාලාවට. හරිද? ඕනෙල විභාගයේදී ශාලාවට ගෙනියන්න පුළුවන් කටුදුවන අත්වලස පමණයි. හරිද? ඇනලොග් වොච් පමණයි ගෙනියන්න පුළුවන්. ඉතින් මේ අර එහෙම වොච් එකක් අරගෙන විභාගයට යන්න කියන පුතේ ඒකට තමන්ට පුළුවන් ටයිමින් බැලන්ස් කරගන්න. හරි එතකොට වෙලාව මදි වෙන්නෙත් නෑ වෙලාව ඉතුරු වෙන්නෙත් නෑ. වෙලාව ඉතුරු කරගන්න එකත් හොඳ නෑ පුතේ.
තේරුණාද? වෙලාව ඉතුරු කරගන්න එක තෝරන විභාගෙත් හොඳ නැහැ. නමුත් මම ටෙස්ට් පේපර්ස් වලදී ටයිමින් බැලන්ස් කරවන්න ඕන නිසා ඒ වැඩේ කරනවා. නමුත් අන්තිමට කියනවා නිදහසේ ලියහල්ල කියලා ළමයින්ට. ඒකනේ ඔච්චර රිසර්ච් එන්නේ ප්‍රධාන හේතුව. හරිද? මෙන්න. මෙම වාද්‍ය භාණ්ඩ තුන අතුරෙන් තබ්ලාව පමණක් වාදනය කරන සංගීතඥයින් සංඛ්‍යාව. මෙම වාද්‍ය භාණ්ඩ තුන අතුරෙන් තබ්ලාව පමණක්. කෝ තබ්ලාව? මෙන්න තබ්ලාව. හරි? තබ්ලාව පමණක්. මෙතින් තබ්ලාව පමණක්. මෙම වාද්‍ය භාණ්ඩ තුන අතුරෙන් තබ්ලාව පමණක් වාදනය කරන සංගීතඥයින් සංඛ්‍යාව බටනලාව සහ තබ්ලාව යන බටනලාව සහ තබ්ලාව වාදනය කරන සංගීතඥයින් සංඛ්‍යාවට සමාන වේ. අපිට කියන මෙම වාද්‍ය භාණ්ඩ තුන අතුරෙන් තබ්ලාව පමණක් වාදනය කරන අය. තබ්ලාව පමණක් කියන්නේ මේ ටිකනේ. අන්නේගේ ප්‍රමාණය කීයද කියලා දන්නේ නැහැ. අන්නේ ප්‍රමාණය සමාන වෙනවලු කාටද? කාටද? හරිද? බටනලාව සහ තබ්ලාව. බටනලාව සහ තබ්ලාව වාදනය කරන්නට සමාන වෙනවලු. හරි? බටනලාව සහ හරිද? බටනලාව සහ තබ්ලාව. තබ්ලාව සහ කියන්නේ ඡේදනය. එහෙනම් කොහ බටනලාව? බටනලාව සහ තබ්ලාව. බටනලාව සහ තබ්ලාව. බටනලාව සහ තබ්ලාව. සහ කියන්නේ ඡේදනය. ඔන්න ඔය ටික. ඔන්න මෙන්න මේ ටිකට සමාන වෙනවලු නේද? මෙන්න මේ ටික. එහෙම නේද ගාන කියන්නේ? ඔව් සර්. ඔව් සර්. හරිද? ගාන කියන්නේ මෙන්න මේ ටිකේ වැලියු එක සමාන වෙනවලු මෙන්න මේ ටිකේ වැලියු එකට. එහෙමයි ගාන කියන්නේ. හරිද? මේ බලන්න. මෙම වාද්‍ය භාණ්ඩ තුන අතුරෙන් තබ්ලාව පමණක් වාදනය කරන සංගීතඥයින් සංඛ්‍යාව. තබ්ලාව පමණක් කියන්නේ මේ ටිකනේ. තබ්ලාව පමණක් වාදනය කරන සංගීතඥයින් සංඛ්‍යාව බටනලාව සහ තබ්ලාව වාදනය කරන සංගීතඥයින් සංඛ්‍යාවට. බටනලාව සහ තබ්ලාව සහ කියන්නේ ඡේදනය. බටනලාව සහ තබ්ලාව. ඒකේ ඡේදනය කියන්නේ මෙන්න මේ ටික. අන්න ඒ ටිකට මෙන්න මේ ටිකට මෙන්න මේ ටික මෙන්න මේ ටික සමානයිලු. ඉතින් මේ ටිකේ අගය 15යි 20යි 35යි. එහෙනම් මේ ටිකත් 35යි. මේ ටිකත් 35යි. හැමෝටම පියානෝයගේ එන්නේ නේද? නෑ. පියානෝ ගැන කතා කරන්නේ. හරි? 15 එන්න ඕනේ නේද? නෑ 15 වෙන්න ඕනේ මෙතන. නෑ අපිට කියන්නේ බටනලාව සහ තබ්ලාව පමණක් කියලාද කියන්නේ? බටනලාව සහ තබ්ලාව පමණක් කිව්වනම් ඔයා කියන කතාව හරි. අපිට කියන්නේ බටනලාව සහ තබ්ලාව පමණක් කියලා නෙමෙයි. අපිට කියන්නේ බටනලාව සහ තබ්ලාව. එතකොට මෙන්න මේ ටික. ඔයා කියන කතාව හරි බටනලාව සහ තබ්ලාව පමණක් කිව්වනම්. තේරුණාද ඔයාට? ඔව්. එහෙනම් 20යි 15 එකතු කරාම 35. එහෙනම් මෙන්න මේ ටිකේ උත්තරේ 35යි. හරි? සමාන වෙයි. එහෙනම් අපි එතනින් හොයාගත්ත මේක 35යි කියලා. තබ්ලාව පමණක් වාදනය කරන සංගීතඥයින් සංඛ්‍යාව කීයද? තබ්ලාව පමණක්. තබ්ලාව පමණක් වාදනය කරන සංගීතඥයින් සංඛ්‍යාව කීයද? 35යි. පුතේ හැමෝටම මේ දක්වා කොට දා ගන්න පුළුවන්ද? පුළුවන්. ඊට පස්සේ කියනවා බටනලා වාදනය කරන සංගීතඥයින් සංඛ්‍යාව කෝ බටනලා වාදනය කරන සංගීතඥයින් සංඛ්‍යාව තබ්ලා වාදනය කරන සංගීතඥයින් සංඛ්‍යාවෙන් හරි අඩකි. තබ්ලා වාදනය කරන සංගීතඥයින් සංඛ්‍යාවෙන් හරි අඩකි. මෙම වාද්‍ය භාණ්ඩ තුනෙන් එකක්වත් වාදනය නොකරන සංගීතඥයින් සංඛ්‍යාව කීයද? පුතේ අහගෙන බටනලා වාදනය කරන සංගීතඥයින් සංඛ්‍යාව තබ්ලා වාදනය කරන සංගීතඥයින් සංඛ්‍යාවෙන් හරි අඩකි. තබ්ලා වාදනය කරන සංගීතඥයින් සංඛ්‍යාවෙන් හරි අඩකි. තබ්ලා වාදනය කරන සංගීතඥයින් ඔක්කොම කීයක් වෙනවද බලන්න. 20යි 20යි 15යි 35යි 35යි 40යි 75යි 75යි 35යි 110යි. මට පේන්නේ මේ ළමයා ඒ ටික වරද්දගෙන තියෙනවා. හොඳද? right අපි ටික කවු නැත්නම් ඔයාලා පටලවා ගන්නවා. හරි? එතකොට ඔක්කොම කීයද? 110යි. හරිද? අපිට කියනවා
බඩනලා වාදනය කරන සංගීතඥ සංඛ්‍යාව. බඩනලා වාදනය කරන සංගීතඥ සංඛ්‍යාව තබ්ලා වාදනය කරන සංගීතඥ සංඛ්‍යාවෙන්. තබ්ලා වාදනය කරන සංගීතඥ සංඛ්‍යාවෙන් හරි අඩකි. මට කියන්නේ තබ්ලා වාදනය කරන සංගීතඥ සංඛ්‍යාව ඔයගොල්ලන්ට ආවා 110ක්. එහෙනම් බඩනලා වාදනය කරන අය කීයද? 55යි. කීයද? 55යි. 55න් මෙතන කීයක් ඉන්නවද? 15යි. 15යි 20යි 35. මෙතන 35ක් ඉන්නවා. එහෙනම් 55න් 35ක් අඩු කරා 20යි. ඔව් එහෙනම් මෙන්න මෙතන කොටස 20යි. හරි. එහෙනම් අපෙන් අහනවා හරි අඩකි. එහෙනම් අපි මෙතන මේක 55යි. ඒක හරි. මේක 55යි. එහෙනම් අපි ඒකේ ඉතුරු කැලි ටිකක් හොයාගත්තා. මේ වාද්‍ය භාණ්ඩ තුනෙන් එකක්වත් වාදනය නොකරන සංගීතඥ සංඛ්‍යාව කීයද? එකක්වත් වාදනය නොකරන සංගීතඥ සංඛ්‍යාව. අහගින්. මේ කැලලම 110යි. මේ කැලලම 110යි. රවුමම. මේ කැලල 20යි. 110යි 20යි. 130යි. ඔව් ඔව්. සරවර්ථ කුලකයේ 142යිනේ. එහෙනම් වටේ ටික කීයද? 12යි. ඔව් 12යි. 12යි. හරි. පුතේ හරිද? හොඳයි. හොඳයි. ඒ ගාන අමාරු ගානක්ද ලේසියිද? ලේසි. හරිද? ඔව්. ලේසි. මේ හදපු ළමයා නම් පළවෙනි කොටස් දෙක හදලා ඊටු දෙක වරද්දක් දිනනවා. හරිද? පුතේ ඒ ගාන අපි හදපු ගණන් එක්ක බලද්දී ඇත්තටම ලේසි. සාමාන්‍යයෙන් අවුරුදු 60ක විතර වගේ ගණන් අවුරුදු 40ක විතර ගණන් හදනවා කියන්නේ පුතේ මේ ගණන් නැති. අපි ගොඩාක් ගණන් හැදුවා. ඒ හදපු ගානත් එක්ක බලද්දී මේක ගොඩාක් අමාරු ගානක්ද සරල ගානක්ද? සරල ගානක්. හරිද? ඔව්. කොබන් අතුස්සන බලන්න මේ ගාන හදා ගන්න පුළුවන් කියලා දැනන අය අතුස්සන බලන්න. ඒවලම ඔය වගේ ගානක් විභාගන ආවයින් පස්සේ දැන් අපි සාමාන්‍යයෙන් ඕක මුලින්ම පේපරේ හදලා ඊට පස්සේ මේ ඇත්තටම يعني මුලින්ම පේපරේ අපි කටුවට ගාන හදලා උත්තර ටික හොයාගෙන අපිට ගාන හදන්න පුළුවන් බව ප්‍රත්‍යක්ෂ කරගෙන පේපරේ ගාන හදන එකද හොඳ? එහෙම නැත්නම් කාලය යන හින්දා කෙලින්ම පේපරේම මේ ගාන හදන්න උත්සාහ ගන්න එකද හොඳ? කෙලින්ම පේපරේ හදා. කෙලින්ම පේපරේ හදා. මොකද මේකේ වැරදිනෝ නම් පුතේ මෙච්චරයි කරන්න ඕන. වැරදිනෝ නම් ආයි තනි ඉරකින් කපලා දාන්න. හරිද? ඕනනම් ඉර දෙකක් අදින්න එච්චරයි. හරිද? ඊට පස්සේ එතනින් හරියට ලියන්න. එහෙමයි. නැත්නම් ඔයාලට ආපහු ලියන්න ඔයා ගිහින් ලොකු වෙලාවක් ගන්නවා. ඕලෙල් විභාගෙදී ඔය ලස්සනට ලියන්න ඕන කියලා කාලනාසි කරන්න එපා. ඒ සිංහල. තේරුණාද? හත් අකුරු බලන්න. මේකෙදී එහෙම කාලනාසි කරගන්න එපා පුතේ. වැරදිනොත් තනි ඉරකින් කපලා දාන්න. හරිද? ඔය ඉර දෙක තුන ගහන්න ඕනෙත් නැහැ. තනි ඉරකින් කපලා දාන්න. ඒ ගුරුවරයා දන්න මේ ළමයා මේ කපලා තියෙන්නේ කියලා. හරිද? ඊට පස්සේ එතනින් එහාට අරන් ලියන්න. Tamanට උත්තරයක් ගත්තට පස්සේ උත්තරයක් දැන් යම් උත්තරයක් ගත්තට පස්සේ ඒ උත්තරේ මෙහෙම highlight කරන්න. මෙහෙම උත්තරේ highlight කරන්න. ඒ කියන්නේ මේ underline කරන්න. එහෙම නැත්නම් ඒ උත්තරේට මෙහෙම කොටුවක් අඳින්න. හරිද? එතකොට ඔය ගුරුවරයා ක්ෂණික ඔයාගේ ඇස් යොමු වෙනවා මේ උත්තර තියෙන තැන් වලට. හරිද? ඒ වගේ ළමයින්ට ගුරුවරයා ආදරේ. ඇයිද දන්නවද? ඇයි ගුරුවරට ඉතා ඉක්මනින් පේපරේ බලන්න පුළුවන්. ඒ වගේ එතකොට ළමයින්ට ලකුණු වැටෙන්නේ ඔටෝ වැටෙන්නේ ලකුණු. හරි එතකොට ගුරුවරයා ගිත දිනාගෙන රයිට් හරි. හරි අරම මේ කාලනාසි කරන්න යන්න එපා. හරිද? මේ දැන් ඔය පේපර් එක අර යම් තැනක් වැරදුනහම මෙහෙම අර කුල්ටු බල්ටි ගන්න වගේ එහෙම කපන්න එපා. හොඳේ. ඒකට බලන එකාට ගුරුවරට එපා වෙනවා. හරි? එහෙම කරන්න එපා. රයිට්. එහෙනම් 2021 ගේ පේපර් එක හරි. අපි ජ්‍යාමිතියගේ ගණන් වලදීත් දැන් අපිට එහෙම ගානක් හදන්න වුණොත් එහෙම ජ්‍යාමිතිය ගානක් ඒක මුලින්ම ගාන පොඩ්ඩක් හදන්න පුළුවන්ද කියලා ජ්‍යාමිතිය ගාන උනත් එහෙම හදන්න පුළුවන් එකපාරට ගැටලුවක් නැහැ. ඔයාට ඕනම වගේ නම් ඒක වෙනම පැත්තක ලියලා හදන්න. ජ්‍යාමිතිය වගේ ගානක් ඔයාට පැටලෙන සුළුයි වගේම නම් ඒක වෙනම කටුවට කොලයක ලියා ගන්න. ලියාගෙන ඉවරලා ඔරිජිනල් මේ උත්තර ලියන කොලේ පස්සේ ලියන්න. හරිද? ජ්‍යාමිතිය ගානක් නම් එහෙම කරාට ගැටලුවක්ම නැහැ. හරිද? ටිකක් අර පැටලෙන නිසා. හරි. එහෙනම් 2021 පේපරේ හරි අපි මේකට එමු. මේකේ මම ඔයාලට මොන ගානද හදන්න කිව්වේ මුලින්ම මේ හීන විශේෂ ක්‍රමයේ සම්බන්ධ ගණන් වලින්. කියන්නේ 67ද? 77. කීයද හැදුවේ? අපේ කාන්තේ ගිහලා මම දැන් ජොයින් වෙන්නේ මට රෙකෝඩින් එක ගන්න පුළුවන් සර් පුළුවන් ඔයා සිප් මායතරේ රෙකෝඩින් එක බලන්න පුළුවන් සිප් එකකට දානවා හරි හරි සර් තෑන්ක් යූ හොඳයි පුතේ
මොකද කිව්වේ කියන්නකෝ? excuse me sir. ඔව්. සර් කිව්වා අපිට අර වැල් පොලියේ තියෙන මේ අර මේ ෆෝමියුලා එක මේ කියලා දීලා එකෙන් ගානක් හදනවායි කියලා. හරි. අපි එහෙම කරමු. හැබැයි පුතේ මේ අපි තාම වැල්පොලි නෙමෙයි. මේ හීන විශේෂ ක්‍රමයේ සම්බන්ධ ගණන් එහෙම ලොකුවට කරේ නෑනේ. ඒ නිසා අපි ඒ ටික කරමු. ඔව්. කියන්නේ. හරි. මයික් මියුට් කරගන්න කරදරයි. මයික් මියුට් කරගන්න. හරි. පුතේ මගේ ඔයාලට කිව්වා මේ සුළු පොලි වැල් පොලි ගණන් හදන්න ක්‍රම තුනක් තියෙනවා කිව්වා. මම ක්‍රම දෙකක් කියා දුන්නා. ඒ ක්‍රමේ තව සූත්‍රයක් තියෙනවා කිව්වා. ඒ සූත්‍රය මම ලබන සතිය කියා දෙන්නම්. මොකද එතකොට හොඳට ගණන් ප්‍රමාණයක් ලොකු ප්‍රමාණයක් ගණන් හදලා ඉවරයි. එතකොට මට ලබන සතිය හොඳට ඒක කියා දෙන්න පුළුවන්. ඒ නිසා මම ඒක ලබන සතිය කියා දෙන්න අනිවාර්යයෙන්ම. අර බදාද පෝය තිබිච්ච හින්දා ඒ අපෙක්ස් එක ඔන්ලයින් කරන්න මයින්ඩ සදාලා තිබ්බනේ වීඩියෝ එකක්. ඒකට වීඩියෝ එක බලන්න කියලා සැකියව තිබ්බනේ. ලබන බදාදා මේ අපිටත් පටන් ගන්නේ ඒ අර වීඩියෝ එක බැලුවා කියලා සලකලාද? ඔව් ඔව් ඔව්. ඒ අනිත් ඔයාලට විතරක් නෙමෙයි අනිත් හැමෝටම එහෙමයි. හරිද? යම් කුමන හෝ හේතුවක් මත පන්තිය නවත්වන්න වුණොතින් හරිද? අපි තුන් පොයේ දවසක් සෙට් වුණා කියලා ඔයාලගේ පන්ති දවසට. එදාට මම කරන්නේ පන්තිය කරන්නේ නැහැ. හැබැයි ඒ වෙනුවට සිස්ටම් එකට වීඩියෝ එකක් දාන්න. තේරුණාද? ෆිසිකල් පන්ති වල ළමයිට උනත් එහෙම. වීඩියෝ එකක් දාන්න. වොචින් ටයිම් එක එකක් අතර ගන්න පුළුවන්ද? ඒක පුතේ ටයිම් 4ක් දීලා තිය අපෙක්ස් එකේ බලන්න. ඒක තමයි සර් ටයිම් 4ෙන් බැලුවා අර වීඩියෝ එකක් මේ නෙට්වර්ක් ෆේලින් එකක් ඉඳලා නැත්නම් තා පොඩි කොටසක් බලා ගන්න. හරි දෙන්නම් හරි. මෙන්න. අපි මේ හීන විශේෂ ක්‍රමයේ සම්බන්ධ ගණන් වල මේ 77 වෙනි ගාන හැදුවා. අපි දැන් හදමු. ඔන්න ඔය 79 වෙනි ගාන හදමු. ඕකේ වර්ෂය 2017 වෙල. මේ තියෙන පුතේ එක සම්පූර්ණ ගානක් හොඳේ. මේ තියෙන සම්පූර්ණ ගානක්. හරිද? මේ ගානකින් කොටසක් නෙමෙයි තියෙන්නේ. A කොටස B කොටස කියන කොටසක් නෙමෙයි සම්පූර්ණ ගානක්. විනාඩි 10 ලකුණු 18ක ගානක්. 2017 වෙල. එකමට හදන්න. මොකද මේක හදන්න මේ ඕන එක හදන්න. පොඩකින් රිවිෂන් පොතේ හදන්න. රිවිෂන් පොතේ නෙමෙයි. ඔව් රිවිෂන් පොතේ හදන්න. ඉක්මන් කරන්න මම විනාඩි 2ක් විතර වගේ දෙන්න. විනාඩි 3ක් විතර වගේ දෙන්න. හරිද? හදන්න බලන්න. හදලා ඉවරලා අත උස්සන්න බලන්න. සමේ පොය දවස් පන්ති තිබ්බද? මං කිව්වේ පුතේ පොයට පන්තිය තියන්නේ නැහැ. හරිද? ෆිසිකල්වත් ඔන්ලයින්වත් කිසිම දෙයක් මම පොයට කරන්නේ නැහැ. හැබැයි ඒ වෙනුවට මම වීඩියෝ එකක් සිස්ටම් එකට දානවා. තේරුණාද? දැන් මගේ ගිය සතිය බදාදා පොය දිසා ගිය සතිය කිසිම පන්තියක් පැවැත්වුවේ නැහැ. ගිය සතිය පැවැත්වීමට නියමිත බදාදා කිසිම පන්තියක් පැවැත්වුවේ නැහැ. ඒ වෙනුවට ඔන්ලයින් ළමයින්ට ෆිසිකල් ළමයින්ට හැමෝටම වීඩියෝ එකක් දාලා ඇති. ඒක බලලා එන්න. මොකද මේ වීඩියෝ එකේ අන්තිම තැන ඉඳලා තමයි උගන්වන්නේ හොඳේ. ආයි මේක ආයි උගන්වන්නේ නැහැ. මේකේ වොචින් ටයිම් එක දා වාරින් වැඩි කරගෙන පුළුවන්. හරි මම දැන් කිව්වේ මීට කලින් තා කරලා දෙන්න. ඉක්මනට හදාන්න.
ඉවරයි සර්. හරි සර්. හරිද? ඕනේ තියන්නේ. මයික් මියුට් කරගන්න. හරිස ගාන හැදුවා. හරි මම හදන්නද? හරි. මෙන්න පුතේ අල්මාරියක් අපිට මුදලට ගන්නා විට එහි මිල රුපියල් 30000කි. එය මුලින් රුපියල් 6000ක් ගෙවා ඉතිරි මුදල මට කියන්න ගෙවීමට ඉතුරු ණය මුදල කීයද? 24. ඔව්. ගෙවීමට ඉතිරි වන ණය මුදල සමානයි 30000න් අඩු කරන 6000ක්.
රුපියල් 24000යි. හරි. 6000ක් ගෙවා ඉතිරි මුදල පොලිය සමග එක් වාරිකයක් රුපියල් 1100 බැගින් වන සමාන මාසික වාරික 24කින් ගෙවා නිම කළ හැකි පරිදිද මිලදී ගත හැකියි. ඒතර මේ ගාන මට කියන්න හීනවන ශිෂ්‍ය ක්‍රමයේ ගානක්. මුලින් ඉඳලා අගට හදන ගානක්ද අගින් ඉඳලා මුලට හදන ගානක්ද? හදන ගානක්. ඔව්. ඔව්. අගින් ඉඳලා මුලට හදන ගානක්. ඇත්තටම මම මේක දැක්කනම් එකපාරට දෙන්නේ නැහැ. මම ඒක කියවන්න නැතුව දුන්නේ. මොකද මේ තාම එක ගානයිනේ හදලා ඉවර. එක ගානයි තාම මේ පාඩමෙන් හදුවේ. එහෙව් එකේ මේ මුලින්ම මේක මේ අගේ ඉඳලා මුලට ගානක් හදනවා කියන්නේ ටිකක් අමාරු වෙටනවා. ඒ නිසා හොඳම දේ ඉස්සෙල්ලා මුලින් ඉඳලා අගට හදන ගානක් ටික හුරු වුණා නම් ඊට පස්සේ අගේ ඉඳලා හදනේම තේරෙනවා. තාම එක ගානයි නේද? ඒ නිසා අපි මේක පොඩ්ඩක් මදකට තියමුද පුතේ චුට්ටක්. කොහොමද ඒකට තියමුද? එතකොට තේරෙනවද හොඳට ඒකයි. නැත්නම් දැන් හදන්න ඕනද? හරි කවන්න. ඔයාලා ගිල්ලීමනේ. පොලිය සමග එක් වාරිකයක් රුපියල් 1100 වැගින් වන සමාන මාසික වාරික 24කින් ගෙවා නිම කළ හැකි පරිදිද මිලදී ගත හැකියි. වාරිකය කියන නම කියවෙන්නේ පුතේ. වාරිකය ඉන්ස්ටෝල්මන්ට් කියන නම කියන්න පුළුවන් වෙන්නේ මාසිකව ගෙවෙන ණය මුදලටද මාසිකව ගෙවෙන පොලියටද නැත්නම් මාසිකව ගෙවෙන ණය මුදලේ පොලියේ දෙකේම එකතුවට. ඔව්. මේ වාරිකය කියන නම කියන්න පුළුවන් වෙන්නේ හරිද? අපි දැන් ණයක් ගත්ත මේ ණය ගිහිල්ලා මාසිකව ගිහිල්ලා දානවනේ යම් කොටසක්. හරිද? ණයෙයි පොලියේ කොටසක් දානවනේ. අන්නේ දෙකේම එකතුවට තමයි කියන්නේ වාරිකය කියලා. මාසිකව දාන ණය මුදලේ මාසිකව කියලා දාන පොලිය මුදලේ දෙකේම එකතු තමයි වාරිකය කියන්නේ. එතකොට මෙතන තියෙන්නේ මේ 1100 කියන්නේ ණය මුදලේ පොලියේ දෙකේම එකතු. ඒ වගේ මාසික වාරික සමාන මාසික වාරික සමාන වාරික. සාමාන්‍ය හීනවන ශේෂ ක්‍රමයක තියෙන්නේ සමාන වාරිකද හීනවන වාරිකද? වාරික. ඔව් මෙයා කියලා තියෙනවා අනේ මට ඔය හීනවන වාරික නම් හරි අමාරුයි මට පුළුවන් නම් සමාන වාරික ටිකක් හදලා දෙන්න කියලා එයා ඉල්ලීමක් කළා තියෙනවා. ඒ ඉල්ලීම කරාට පස්සේ එයාට සමාන වාරික වලින් හදලා දීලා තියෙනවා 1100 බැගින්. ඒ වගේ 1100 බැගින් එයා වාරික කීයක් ගෙවලද? 24ක් ගෙවලා. එහෙනම් ඔහු ගෙවු මුළු මුදල. ඔහු ගෙවු මුළු මුදල සමානයි 1100 වැඩි කිරීම 24. 24 බිඳකට ගන්න බිඳය 24 බිඳකට බිඳය 24 එකක් 24න් 4 දෙකක් විතර 24 එකක් 24යි 24 දෙක 26යි. උත්තර රුපියල් 26400යි. එහෙනම් 26400ක් ඔහු වාරික දැන් හැම මාසෙම ගිහිල්ලා දැන් ඒ ණය මේ භාණ්ඩය ගතපු තැනට අල්මාරිය ගතපු තැනට හැම මාසෙම 1100 බැගින් ගිහිල්ලා බඳිනවා. ඒ 1100 කියන්නේ ණය මුදලේ කොටසයි පොලියේ කොටසයි දෙකේම එකතු. එහෙම 1124ක් ගිහිල්ලා බඳිනවා. මාස 24ක්. කියන අවුරුදු දෙකක්. අන්තිමට එකතු කරලා බලද්දි ගෙවපු මුදල කොච්චරද කියලා එකතු කරලා බලද්දි 26400ක්ම ගෙවලා. හැබැයි එයා ණය උනේ කීයද රුපියල්? 24000යි. ඔව්. හරිද? ඔව්. ඔහු ගෙවු මුළු මුදල. ඔහු ගෙවු මුළු මුදල සමානයි 1100 වැඩි කිරීම 24. සමානයි 26400යි. 26400 රුපියල්. එහෙනම් මට කියන්න ඔහු ගෙවු මුළු පොලිය කීයද? ඔහු ගෙවු රුපියල් 2400. good නියමයි. මුළු පොලිය 24000යි ගෙවන්න ණය උනේ. හැබැයි අන්තිමට ණය ගෙවලා ඉවරනකොට 26400ක් ගෙවලා. ඒ කියන්නේ ඔහු ගෙවු පොලිය හොයන්න පුළුවන් 26400න් අඩු කරන්න 24000. ඔව් එතකොට එනවා 2600යි. 2600යි රුපියල්. 2400. sorry. ඔව් 2400යි රුපියල්. right sorry. හරි. 2400 රුපියල්. එහෙනම් ඔහු ගෙවු මුළු පොලිය රුපියල් 2400යි. අපෙන් අහන්නේ මොකද බලන්න. 1100 බැගින් වන සමාන මාසික වාරයක 24කින් ගෙවා නිම කළ හැකි පරිදිද මිලදී ගත හැකිය. මෙම ගෙවීමේ ක්‍රමය සඳහා පොලිය ගණනය කරනු ලබන්නේ හීනවන ශේෂ ක්‍රමයට නම් අය කරනු ලබන වාර්ෂික පොලිය අනුපාතික ගණනය කරනවා. එහෙනම් එයා 2400ක් පොලිය ගෙව්වා.
හරිද? මේ 2400යි කියන්නේ මාස ඒකකයකට පොලියද නැත්නම් ගෙවපු මුළු පොලියද? මුළු පොලි. ගෙවපු පොලිය. ගෙවපු මුළු පොලිය. ඔව්. ගෙවපු මුළු පොලිය තමයි 2400 කියන්නේ. එහෙනම් දැන් මං හොයා ගන්න ඕන මාස ඒකකයකට පොලිය. මාස ඒකකයකට පොලිය හොයා ගන්න ඕන. මොකද පොලිය අනුපාතික ගන්න කියනවනේ. හරිද? මාස ඒකකයකට පොලිය හොයන්න ඕන. මාස ඒකකයකට පොලිය හොයන්නේ මෙහෙමයි. මේ ණය ගත්තේ මාස 24කට. එහෙනම් පළවෙනි වාරිකයේ දාද්දි මාස ඒකක 24ක පොලිය ඉල්ලනවා. දෙවෙනි වාරිකයේ දාද්දි මාස ඒකක 23ක පොලිය ඉල්ලනවා. ඊගා වාරිකයේ දාද්දි මාස ඒකක 22ක පොලිය ඉල්ලනවා. ඊගා වාරිකයේ දාද්දි මාස ඒකක 21ක පොලිය ඉල්ලනවා. ඊගා එක දාද්දි 20ක, ඊගා එක දාද්දි 19ක. ඔහොම ගිහිල්ලා අන්තිම වාරිකයේ දාද්දි මාස එකක පොලිය ඉල්ලනවා. එහෙනම් අපි මාස 24ට ගත්තට අපිට සිද්ධ වුණා හීන විශේෂ ක්‍රමයට ගනිද්දී මාස එකක වෙන්න මෙච්චර ප්‍රමාණයක පොලිය ගෙවන්න. එහෙනම් මේ මාස එකක ගන්න කොච්චරද කියලා හොයා ගන්න ඕන. 24යි 23යි 22යි 21යි 0.19යි ඔය ඔක්කොම එකතු කරලා හොයා ගන්න ඕන. ඕක එකතු කරන්න අමාරු නිසා අපිට ඔකට සූත්‍රයක් තියෙනවා. මම තාම එකපාරට කියා දෙන්න කියේ නෑ. මොකද වැඩේ පටලව ගන්න නිසා. ශ්‍රේණි පාඩමේ සූත්‍රයක් තියෙනවා. හරි දැනට මේක එකතු කරපු කෙනෙක් කියන්න එකතු කීයද කියන්නේ? 300. 300යි. එකතු 300යි. එහෙනම් අපි මාස 24කට ගත්තට මාස එකක 300කම පොලිය ගෙවලා. එහෙනම් මේ 2400යි කියන්නේ මාස එකක 300කම පොලිය නේද? ඔව්. එහෙනම් මාස ඒකකයකට පොලිය හොයන්නේ කොහොමද? 1400. අන්න හරි. මාස ඒකකයකට පොලිය සමානයි 2400 බෙදන්න ඕන 300. බින්දුවට බින්දුවක් කැපෙනවා 3 1යි 23 8. එහෙනම් මාස ඒකකයකට පොලිය රුපියල් 8යි. මාස ඒකකයකට පොලිය රුපියල් 8යි. මාස ඒකකයකට පොලිය හොයන්නේ කොහොමද? මාස ඒකකයකට පොලිය හොයන්නේ කොහොමද? මාස ඒකකයකට පොලිය හොයන්නේ කොහොමද? මාස ඒකකයකට පොලිය හොයන්නේ මෙහෙමයි. මාසිකව ගෙවන ණය මුදලේ කොටස කීයද කියන්නේ? මාසිකව ගෙවන ණය මුදලේ කොටස කීයද කියන්නේ? 1000යි. මාසිකව ගෙවන ණය මුදලේ කොටස 1000යි. වාරිකයේ දාන්න යනෝනේ වාරිකයේ දාන්න යද්දි මාසිකව ගෙවන ණය මුදලේ කොටස රුපියල් 1000යි. මොකද 24000ක් ණය වුණා. 24000 ගෙවලා ඉවර කරන්න පොරොන්දුනේ මාස 24කින්. එහෙනම් 24000 27න් බෙදන්න රුපියල් 1000යි. එහෙනම් වාරිකයේ දාන්න යද්දී රුපියල් 1000ක් ගන්නවා ණය මුදලේ කොටස වශයෙන් ඉතුරු 100 ගන්නවා පොලිය වශයෙන්. එහෙමයි ගන්නෙ. එහෙනම් මාසිකයේ ණය මුදලේ කොටස රුපියල් 1000යි 10 වැඩි කරනවා 100ට x ගේ 100x කියන්නේ මාසික පොලිය අනුපාතිකය. 100x කියන්නේ මාසික පොලිය අනුපාතිකය. ඒක කීයද කියලා අපි දන්නේ නැහැ. මාස යකදී ගෙවෙන මාසිකව ගෙවෙන ණය මුදලේ කොටස වැඩි කරනවා මාසික පොලිය අනුපාතිකයෙන්. එතකොට එනවා මාස ඒකකයකට පොලිය රුපියල් 8යි. ඔක සුළු කරන උතුරින් x එනවා. බින්දුවට බින්දුවක් කැපෙනවා වැඩි කිරීම 10 මෙට කියන බෙදීම 10 වෙනවා. එතකොට x සමානයි පොඩකින් x සමානයි 10 බෙදීම 8යි. හරිද? අහන් ඉන්න. x සමානයි 10 බෙදීම 8යි. හරිද? x සමානයි 10 8ෙන් බෙදන්න 0.8යි. එහෙනම් මාස ඒකකයට පොලිය 100.8යි. මාස ඒකකයට පොලිය 100.8යි. අපි අහන්නේ නම් අය කරනු ලබන වාර්ෂික පොලිය අනුපාතිකය. එහෙනම් මාසයකට පොලිය අනුපාතිකය 100.8යි. මාසික පොලිය අනුපාතිකය 100.8යි. වාර්ෂික පොලිය අනුපාතික හොයන්න නම් ඕක වැඩි කරන්න 12යි. ඕගොල්ලන්ට මේක මම මේ ගාන හදලා පෙන්නුවේ ඕගොල්ලෝ ඉල්ලපු නිසා. නැත්නම් මේ ගාන හදන්න ඕන හරිනම් අන්තිමටම. මොකද මේක මුලින් ඉඳලා අගට හදන ගණන් ඔක්කොම හදලා ඉවරලා හොඳට ප්‍රැක්ටිස් වුණාම තමයි අගේ ඉඳලා මුලට හදන ගණන් හදන්න ඕනේ. ඒක තමයි හොඳට තේරෙන්නේ. නමුත් ඕගොල්ලන්ට ඕන උනානේ එකපාරටම මේක හදන්න ඕනේ මම හදලා පෙන්නුවා. 12කට 96යි. මේ වැඩි කරපු සංඛ්‍යා දෙකේ දශම ස්ථාන එකක් තියෙන. එහෙනම් උත්තරෙත් එකක් තියන්න ඕන. එහෙනම් උත්තරේ ඔව් වාර්ෂික පොලිය අනුපාතික 9.6යි. තේරුණාද ඒ ගාන?
ඒකන අට බෙදීම 1000 ගුණ කිරීම 100ට 100 ගුණ කිරීම 12 දැම්මත් හරිනේ. හරි කමන්නේ. තේරුණාද හැමෝට මේක? ඔව් තේරුණා. මාස එක මාස මොකක්ද? මොකද පුතේ? ඔය මාසය කියන වචනේ මාස ඒකකය කියන වචනේ වෙනස මොකක්ද? good නියමයි. නියමයි. හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. හොඳට අහගෙන ඉන්න එන. හොඳට අහගෙන ඉන්න. මම ඔයාලට උදාහරණයක් වශයෙන් ගත්තේ රුපියල් 1000ක් කියන එකනේ. sorry රුපියල් මම ඔයාලට මේ මතකද මේ ඊයේ පෙරේද තියරි පන්තියේදී ගත්තේ රුපියල් 10000ක් ණයට ගන්නා පුද්ගලයෙකු 100 මයික් මියුට් කරන්න මම ඔයාලට ඊයේ පෙරේද මේ පන්තියේදී තියරි පන්තියේදී උදාහරණයක් වශයෙන් ගත්තේ රුපියල් 10000ක් ණයට ගන්නා පුද්ගලයෙකු 124ක වාර්ෂික පොලි අනුපාතකයක් යටතේ කොච්චර කාලයකටද මාස 10කට නේද? හරිද? මාසික වාරික සමාන මාසික වාරික සමාන මයික් මියුට් කරන්න සමාන මාසික වාරික 10කින් ගෙවා නිම කිරීමේ පොරොන්දුව මත ණයට ගන්නවා කියලා කිව්වේ. හරි. ඉස්සෙල්ලා මම මේ ගාන හැදුවා සුළු පොලියේ. පස්සේ මම මේ ගාන හැදුවා හීන විශේෂ ක්‍රමී. හරි. මම ආපහු ඒ ක්‍රම දෙකම කියා දීලා හීන විශේෂ ක්‍රමයේ කියා දීලා ඔයාට ඔයාගේ ප්‍රශ්නට උත්තර දෙන්න. මේ තියෙන්නේ සුළු පොලී සම්බන්ධ ගානක් නම් ගෙවිය යුතු මුළු පොලිය සමානයි රුපියල් 10000 වැඩි කරනවා 100ට 24. මෙතනින් එන්නේ මොන කොච්චර කාලට පොලියද? වාර්ෂිකයකට පොඩි. වාර්ෂිකයකට අවුරුද්දකට පොලිය. ඔව් අවුරුද්දකට පොලිය. නමුත් අපෙන් අහන්නේ මාස 10කට පොලිය. මාස 10කට පොලිය හොයනවා නම් මේක බෙදන්න 12න්. එතකොට එනවා එක මාසයකට පොලිය. මොකද අපි ඉස්සෙල්ලා අවුරුද්දකට පොලියනේ. අවුරුද්දකට පොලිය ආවේ. ඒක බෙදන්න 12න්. එතකොට එනවා එක මාසයකට පොලිය. අපිට ඕන මාස 10කට එනවා වැඩි කරන 10. මේ බින්දුවට මේ බින්දුව කැපෙනවා මේකට මේක කැපෙනවා 12 12 එකයි 22 2යි 10 දෙයක් රුපියල් 2000යි. රුපියල් 2000යි. ඔන්න මාස 10කට පොලිය රුපියල් 2000යි. ඔය ගාන ඔහොම හදන්නත් පුළුවන් තව විදියක් තියෙනවා. මෙන්න මේ විදිය. ඒ තමයි 10000 වැඩි කරන්න 100ට 2කින් 10000 වැඩි කරන්න 100ට 2කින් වාර්ෂික පොලි අනුපාතික 124යි නම් මාසික පොලි අනුපාතික කීයද? 102යි. මාසික පොලි අනුපාතික 102යි. මාසික පොලි අනුපාතික 102යි. එහෙනම් මෙතනින් එන්නේ මාස ඒකකයකට පොලියද නැත්නම් මාසයකට පොලියද? මාසයකට. ඔව්. හරිද? ඔයගොල්ලෝ මාස ඒකකයක් කියන එක සහ මාසයක් කියන එක පටලවා ගන්න එපා. ඒක වචන දෙකක්. ඒ දෙකේ වෙනස දැන් ළමෙක් මයින් ඇහුවා මම ඒක තේරුම් කරන්න යන්නේ. හරිද? මුළු ණය මුදල මාසික පොලි අනුපාතිකයෙන් වැඩි කරන්න. එතකොට එනවා මාසයකට පොලිය. මාසයකට පොලිය එනවා. හරිද? කීයද රුපියල් 200. බින්දර කපන්න රුපියල් 200යි. මාසයකට පොලිය රුපියල් 200යි. අද මාස 10කට එන වැඩි ගන්න 10යි. රුපියල් 2000යි. ඉස්සලා ආපු උත්තරේ මාව. ඔය ගාන හදන වෙනත් විදියක්. හරිද? ඔය සුළු පොලි ගානක් කියලා හිතලා තමයි මේක සුළු පොලි ගානක් කියලා හිතලා තමයි ඔය හැදුවේ. හරි? මේක සුළු පොලි ගානක් කියලා හිතලම මේක අපිට මේ සුළු පොලි ගාන. හොඳේ මේ 124ක වාර්ෂික සුළු පොලි අනුපාතිකයක් කියලා හිතන්න. සුළු පොලි අනුපාතිකය. හරි හීන විශේෂ ක්‍රමයේ ගාන නෙමෙයි දීලා තියෙන සුළු පොලි ගාන. ඔන්න එතකොට ඔහම හදන්න. සුළු පොලි ගණන්ම හදන්න පුළුවන්. දැන් මම මෙතන ක්‍රම දෙකක් කියා දෙනවා. තව ක්‍රමයක් කියා දෙන්න. ඒකේ උත්තරේ රුපියල් 2000ක් එන්න ඕන. හරිද? ඒකේ උත්තරේ රුපියල් 2000ක් එන්න ඕන. ඔන්න මම හදනවා. මෙන්න. මේක ගත්තේ මාස 10කටනේ. මාස 10කට ගත්තේ.
සුළු පොලිය යටතේ ණයක් ගත්තොත් මට කියන්න සුළු පොලිය යටතේ නෙමෙයි මොන පොලිය යටතේ ණයක් ගත්තා ඒක කල්පිරුන්ට පස්සේද ගිහලා ණය බේරන්නේ නැත්නම් මාසිකව ගිහලා කොටස් මේ වාරික දාන්න ඕන මොන ණය ගත්තා මාසිකව ගිහලා දාන්න ඕන ඕ මොන ණය ගත්තා හීනවන ශේෂ ක්‍රමයේ යටතේ ගත්තත් සුළු පොලිය යටතේ ගත්තත් වැල් පොලිය යටතේ ගත්තත් ඔය මොන එක යටතේ ගත්තත් මාසිකව ගිහලා ණය දාන්න වාරික දාන්න ඕන හරි එහෙනම් මේක සුළු පොලිය යටතේ අරන් තියෙන්නේ ඔගේ පළවෙනි වාරිකේ දාද්දි හරිද බැංකුවට ගිහලා දාද්දි එයාලා අපිට කියනවා කො ණය මුදලේ කොටසක් දෙන්න පොලියේ කොටසක් දෙන්න කියලා දෙකේම එකතු තමයි ගන්න අපි වාරිකේ ලෙස ගන්න දෙකේම එකතුව එහෙනම් මාසිකව ගෙවෙන ණය මුදලේ කොටස සමානයි රුපියල් 10000ක් ණයට ගත්තා 10000 ගෙවල ඉවර කරන්න පොරොන්දු වෙන්නේ මාස 10කින් එහෙනම් මාසිකව යාලා අපෙන් කීයක් අය කරගන්නද ණය මුදලේ 10යි ඔව් 10000 බෙදන්න 10යි 10000 බෙදන්න 10යි 10යි බින්දුවට කැපෙන උත්තර රුපියල් වැරදුනා 10000 බෙදන්න 10යි 10000 බෙදන්න 10යි 10000 ගෙවල ඉවර කරන්න පොරොන්දු වෙන්නේ මාස 10කින් 10න් බෙදන්න බින්දුවට කැපෙන උත්තර රුපියල් 10යි එහෙනම් මම හැම මාසෙම මේ මුදල් ණයට ගත්ත මූල්‍ය ආයතනයට ගිහිල්ලා හැම මාසෙම වාරික දාන්න යනවා. එයාලා මට එතකොට කියනවා ණය මුදලෙන් කොටසක් දෙන්න, පොලියෙන් කොටසක් දෙන්න කියලා දෙකේම එකතු තමයි ගන්නෙ. එහෙනම් ණය මුදලෙන් ගන්න රුපියල් 1000ක්. හරිද? පොලියනොත් යම් කොටසක් ගන්නවා. ඒක හොයන්න ඕනේ. ඒක තමයි වාරිකය කියන්නේ. ඒක අපි හොයමු. හරි? සුළු පොලිය යටතේ ණයක් ගත්තොත් එයාලා අපෙන් අපි හැම වාරිකයෙම දාන්න ගියාම පුතේ එයාලා අපෙන් පොලිය අය කරන්නේ කොහොමද දන්නවද? හැම මාසෙම අපි පොලිය දාන්න ගියාම එයාලා අපෙන් පොලිය ඉල්ලනවා මාස 10කටනේ ගත්තේ. මාස 10කටනේ ගත්තේ. දෙන්න මාස 1ක 10ක පොලිය මට දෙන්න කියලා ඉල්ලනවා. දෙවෙනි වාරිකේ දාන්න ගියාමත් මාස 1ක 10ක පොලිය දෙන්න කියලා ඉල්ලනවා. තුන්වෙනි වාරිකේ දාන්න ගියාමත් මාස 1ක 10ක පොලිය දෙන්න කියලා මට ඉල්ලනවා. හතරවෙනි වාරිකේ දාන්න ගියාමත් මාස 1ක 10ක පොලිය ඉල්ලන්න කියලා ඉල්ලනවා. ඔහොමම ගියාම අන්තිම වාරිකේ දාන්න ගියාමත් මාස 1ක 10ක පොලිය දෙන්න කියලා ඉල්ලනවා. හරිද? මට කියන්න මේකේ මාස 1ක පොලිය කීයද ආවේ? මාස 1ක පොලිය කීයද ආවේ? 200යි. මාස 1ක පොලිය ආවේ 200යි. මාස 1ක පොලිය සහ පළවෙනි වාරිකයේ දාද්දි මාස 1ක 10ක පොලිය න්‍යාය කරනවනේ. ඒ දෙකේම එකතුව සමාන වෙන්න ඕන. ඒක මෙහෙම හොයන්නේ. මාස 1ක මේ තියෙන්නේ මාස 1ක පොලිය. මේ තියෙන්නේ මාස 1ක පොලිය. මාස 1ක. මාස 1ක පොලිය හොයන්නේ මෙහෙමයි. මාස 1කයක. මාස 1කයක පොලිය. හරි මෙහෙමයි. 10000 වැඩි කරනවා 1000 වැඩි කරනවා මාසික පොලිය අනුපාතිකය. මාසික පොලිය අනුපාතිකය කීයද? 102යි. බිංදු දෙකට බිංදුවක් කැපෙන උත්තර රුපියල් 20යි. එහෙනම් මේ එකම ණය ගැන කතා කරන්නේ. මාස 1ක පොලිය කීයද? රුපියල් 200යි. මාස 1කයක පොලිය කීයද? රුපියල් 20යි. ඔව් මාස 1කයක පොලිය රුපියල් 20යි. මාස 1ක පොලිය රුපියල් 200යි. මාස 1ක පොලිය රුපියල් 200යි. එහෙනම් අපි සමාන මාසික වාරිකයක අගයමු. මාසික වාරිකයක අගය. ණයට ගත්ත රුපියල් 10000 පොලිය රුපියල් 2000යි. 10000 2000 එකතු කරාම 12000යි 12000 බෙද ගෙවල ඉවර කරන්න පොරොන්දු වෙන්නේ මාස 10කින්. ওই 12000ම ගෙවල ඉවර කරන්න පොරොන්දු වෙනවා මාස 10කින්. එහෙනම් 10න් බෙද එතකොට එනවා වාරිකයක අගය value of installment. 12000 බෙදන 10න් 1200යි රුපියල්. රුපියල් 1200යි. එහෙනම් වාරිකයක අගය 1200යි. වාරිකයක අගය 1200යි. ඒ කියන්නේ මාසික වගේ වල ණය මුදල කොටස රුපියල් 1000යි පොලිය 200යි.
මාසයකට පොලිය රුපියල් 200යි. හරිද? මාසික වගේ ණය මුදල කොටස රුපියල් 1000යි මාසික පොලිය මාසයකට පොලිය රුපියල් 200යි. කියන්නේ වාරිකයක් 1200යි. right? මාසයකට පොලිය කියන්නේ සම්පූර්ණ ණය මුදල මාසික පොලිය අනුපාතයෙන් වැඩි කරාම එන්නේ මාසයකට පොලිය රුපියල් 200යි. මාස ඒකකයට පොලිය කියන්නේ සම්පූර්ණ ණය මුදල නෙමෙයි මාසිකව ගෙවෙන ණය මුදලේ කොටස මාසික පොලිය අනුපාතකින් වැඩි කරාම එන්නේ මාස ඒකකයකට පොලිය. ඔන්න දෙකේ වෙනස. මාසයක පොලිය රුපියල් 200යි මාස ඒකකයකට පොලිය රුපියල් 20යි. හැබැයි ගෙවනකොට එකම ගාණෙන් තමයි ගෙවෙන්නේ. මොකද එයා කියනවා වාරිකේ ණය මුදලේ කොටසක් දෙන්න, ණය මුදලෙන් මාසිකව ගෙවෙන කොටසක් මට දෙන්න, පොලියක් දෙන්න. එයා මගෙන් පොලිය ඉල්ලනවා. මාස ඒකක 10ක පොලිය ඉල්ලනවා. මාස ඒකකේ පොලිය රුපියල් 20යි, 20 10 200යි. එහෙනම් පළවෙනි වාරිකේ 1200යි. දෙවෙනි වාරිකේ දාන්න යදිත් ණය මුදලෙන් කොටසක් ඉල්ලනවා 1000ක් ගන්නවා. පොලියක් ඉල්ලනවා. පොලිය වශයෙන් ඉල්ලනවා මාස ඒකක 10ක පොලිය. 20 10ක් 200යි. 1200ක් දෙන්න මට කෝ දෙන්න කියලා ඉල්ලනවා. එහෙනම් මේ ක්‍රමයට හැදුවත් ආවේ සමාන වාරිකේ 1200යි. මේ ක්‍රමයට හැදුවත් ඒත් වාරිකේ 1200යි. වාරිකයක අගය මෙහෙම යන්න පුළුවන්. 1000 ධන 20 10ක් 20 10ක් 200යි 200 10යි 1200යි. එහෙම යන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම යන්නත් පුළුවන්. සම්පූර්ණ ණය වුණා 10000 පොලි වශයෙන් ගෙවනවා මාස එකක 10 10 කියන්නේ 100ක්. මාස එකක 100ක පොලිය ගෙවනවා. මාස ඒකකයකට පොලිය රුපියල් 20යි. මාස ඒකකයකට පොලිය රුපියල් 20යි. 20 100ක් කියන්නේ 2000යි. ඔව් 2000යි. 20 10 එකතු කරලා බෙදන්න ඔය ඔක්කොම ණය ගෙවල ඉවර කරන්නේ මාස 10කින්. 10න් ගෙවල් බෙදන්න. එතන රුපියල් 1200යි. ඒත් තරහා මෙනෝ. එහෙම නැත්නම් මෙහෙම හදන්න පුළුවන්. මාසික ණය මුදලේ කොටස 1000යි. 1000 ධන 20 10ක් 200යි. ඒත් එනවා 1200යි. අර උත්තරේ වෙනවා කොහොම හදුවත් එකයි. මාසයක පොලිය කියන්නේ මෙන්න මේ යගේ. සම්පූර්ණ ණය මුදල මාසික පොලිය අනුපාතකින් වැඩි කරාම එන්නේ මාසයකට පොලිය. මාසයකදී ගෙවන ණය මුදලේ කොටස සම්පූර්ණ ණය මුදල නෙමෙයි මාසයකදී ගෙවන ණය මුදලේ කොටස මාසික පොලිය අනුපාතකින් වැඩි කරාම එන්නේ මාස ඒකකයකට පොලිය. તો ළමෙක් මයින් ආයේ මොන ඉතිසෝරුවක්ද 20 10ක් 200යි. ඒත් එන්නේ හලෝ මේකමනේ. එහෙනම් තමසේ මොකටද මෙහෙම හැදුවේ? හීන විශේෂ ක්‍රම ගැන කියා දෙන්න ඕන නිසා. නැත්නම් සුළු පොලි ගණන් මෙහෙම හදන්නේ මොන පිස්සුවකට? මෙච්චර ලේසි ක්‍රම තියෙද්දි. මෙහෙම හදලා පෙන්නුවේ හීන විශේෂ ක්‍රමයේ ගණන් හදන්න ඕන නිසා. හරිද? හීන විශේෂ ක්‍රමයේදී ඔය ගානම අපි හීන විශේෂ ක්‍රමයේ ගානක් කියලා හිතලා හැදුවොත්. ඔය ගානම අපි හීන විශේෂ ක්‍රමයේ සම්බන්ධ ගානක් කියලා හිතලා හැදුවොත් සුළු පොලිය නෙවෙයි වැල් පොලිය කියලා හිතමු. හරිද? 24ක වාර්ෂික පොලිය අනුපාතිකයක් යටතේ හීනවන ශේෂ ක්‍රමයට ගන්නවා. reducing balance method එකට ගන්නවා අය. වඩා වාසිදායක හීනවන ශේෂ ක්‍රමයට ණයක් ගන්නවන තමයි වාසිය. මට කියන්න. හරිද? ඔන්න එකම ගාන මේ හැදුවේ සුළු පොලිය යටතේ ඔන්න දැන් හදන්න යනවා හීනවන ශේෂ ක්‍රමයට. දැන් සුළු පොලිය යටතේ මාස 10කට ණය ගත්තා නම් පළවෙනි වාරිකේ දාද්දිත් මාස 10ක පොලිය ඉල්ලනවා. මාස ඒකක 10ක පොලිය ඉල්ලනවා. මාස 10ක පොලිය නෙමෙයි මාස ඒකක 10ක පොලිය ඉල්ලන්නේ. මාස 10ක පොලිය කොන වැරදි. මාසයක පොලිය රුපියල් 200යිනේ. 210 එන වැරදි. මෙතන ඉල්ලන්නේ මාස 10ක පොලිය නෙමෙයි මාස ඒකක 10ක පොලිය. හරි? දෙවෙනි වාරිකේ දාද්දිත් මාස ඒකක 10ක පොලිය ඉල්ලනවා. තුන්වෙනි වාරිකේ දාද්දිත් මාස ඒකක 10ක පොලිය ඉල්ලනවා. හතරවෙනි වාරිකේ දාද්දිත් මාස ඒකක 10ක පොලිය ඉල්ලනවා. ඒ හැම එකෙම මාස ඒකක 10ක බැගින් පොලිය ඉල්ලනවා. එහෙම පොලිය ඉල්ලන්නේ සුළු පොලිය යටතේ ණයක් ගන්නවා. හැබැයි හීන විශේෂ ක්‍රමයට ණයක් ගත්තොත් ගත්තේ මාස 10කට නම් පළවෙනි වාරිකේ දාද්දි මාස 10ක පොලිය ඉල්ලනවා. දෙවෙනි වාරිකේ දාද්දි මාස 9ක පොලිය ඉල්ලනවා. තුන්වෙනි වාරිකේ දාද්දි මාස 8ක පොලිය ඉල්ලනවා.
ඊගා වාරිකේ දාද්දි මාස 7ක පොලි ඉල්ලනවා. ඊගායක දාද්දි මාස 6ක පොලි ඉල්ලනවා. ඔහොම ගියාම අන්තිම වාරිකේ දාද්දි මාස 1ක පොලි ඉල්ලනවා. ඒක හීනවන පොලියක් අය කරන්නේ. ඒක මාර වාසි. මොකද මේකේ මාස 1ක 100කට පොලිය ගෙවන්න උනා. මේකේ මේ ටික එකතු කරන්න 55යි එන්නේ. මාස 1ක 55කටයි පොලිය ගෙවන්න ඕන. බලන්න කොච්චර වාසීද කියලා අපිට. ඒ ක්‍රමයට ණයක් ගන්න ඕන. ඒක තමයි මහා බැංකුවෙන් හැම බැංකුවකටම නීතියක් දාලා දෙන්නේ මිනිස්සුන්ට ණය දෙද්දී හීන විශේෂ ක්‍රමෙන් ණය දෙන්න ඕන කියලා. හරිද? එහෙනම් ඒ ගානත් මේ විදියම තමයි. ඒකත් මේ විදියම තමයි. මේ විදියම තමයි මේකත්. පොඩි වෙනසක් තියෙන්නේ. මාසයකට ගෙවන ණය මුදලේ කොටස ඔය පියවරම තමයි. ආයේ කිසි වෙනසක් නැහැ. මෙතනට එන්නෙත් ඔය පියවරම තමයි. හරිද? ඒකම තමයි. ආයේ කිසි වෙනසක් නැහැ. රුපියල් 10000ක් ණයට ගත්තා. 10000 ගෙවලා ඉවර කරන්න පොරොන්දු වෙන්නේ මාස 10කින්. එහෙනම් 10000 10න් බෙදන්න රුපියල් 1000යි. කිසි වෙනසක් නැහැ. ඊට පස්සේ මාස ඒකකයට පොලිය. ඒකත් ඒ වගේම තමයි. කිසි වෙනසක් නැහැ. මේ වගේම තමයි. ආයි කිසි වෙනසක් නැහැ. හරි? ඒකම තමයි. ඊට පස්සේ ගෙවන ලද මුළු පොලිය. මේකේ ගෙවන ලද මුළු පොලිය. ගෙවන ලද මුළු පොලිය සමානයි 20 වැඩි කරා මාසයක 100ක පොලිය ගෙවපු නිසා 100න් වැඩි කරා. රුපියල් 2000යි. මේකේ පොලිය ගෙවන ලද මුළු පොලිය සමානයි 20 වැඩි කරා මෙතන තියෙන මාසයක 58ක්. නම් 58න් වැඩි කරනවා. sorry 55ක් තියෙනවා. 55න් වැඩි කරනවා. 21 බිඳුවයි දෙවරක් 10න් බිඳුව එකක් ඉතරි 11යි. රුපියල් 1100යි. බලන්නකෝ. සුළු පොලියට ණය ගත්තා නම් එකම ණය එකම පොලිය අනුපාතික එකම කාල සීමාව. සුළු පොලියට ගත්තා නම් රුපියල් 2000ක් පොලිය ගෙවන්න ඕන සම්පූර්ණ පොලිය. හීන විශේෂ ක්‍රමයට ගත්තා නම් රුපියල් 1100 සම්පූර්ණ පොලිය ගෙවන්න ඕන. හැබැයි ඔය ණය දැන් අපි මේක වාරිකයක ගෙවද්දී සමාන මාසික වාරිකයක ගෙවද්දී සමාන මාසික වාරිකයක අගය සමානයි ණය ගත්ත 10000ට එකතු කරන මුළු පොලිය 2000 ඒක බෙදෙනවා ඔය සම්පූර්ණ මුදල ගෙවල ඉවර කරන්න පුළුවන් දෙන්නේ මාස 10කින්. නම් 10න් බෙදෙනවා. එතන උත්තරේ එන රුපියල් 1200ක්. එහෙනම් සමාන මාසික වාරිකයක අගය රුපියල් 1200යි. ඒ කියන්නේ හැම මාසෙම ගිහලා රුපියල් 1200ක් බඳින්න ඕන. මේකේ ගත්තොත් මේකේ පළවෙනි වාරිකය කීයද? දැන් මේකේ හැම මාසෙම 1200යි. මෙහෙම ගන්නත් පුළුවන් නැත්නම් මෙහෙම ගන්නත් පුළුවන්. ණය මුදලෙන් 1000යි පොලිය 20 10ක්. 20 10ක් 200යි. 210 1200යි. තුන්වෙනි දෙවෙනි වාරිකෙත් එහෙමයි. ණය මුදලෙන් 1000යි පොලිය 20 වැඩි කරන්න 10යි. මාස ඒකකයක පොලිය වැඩි කරන්න ඒකකයක පොලිය වැඩි කරන්න මාස ඒකක ගන්න. 20 10 200යි. එහෙනම් දෙවෙනි වාරිකෙත් 1200යි, තුන්වෙනි වාරිකෙත් 1200යි, හතරවෙනි වාරිකෙත් 1200යි. සමාන වාරිකයි කරන්නේ. හැබැයි හීන විශේෂ ක්‍රමෙදී එහෙම නැහැ. හීන විශේෂ ක්‍රමෙදී ණය මුදලෙන් පළවෙනි වාරිකේ දාදී ණය මුදලෙන් ගෙවන්න ඕන 1000ක්. පොලිය වශයෙන් ගෙවන්න ඕන මාස ඒකක 10ක පොලිය. මාස ඒකක 10ක පොලිය ගෙවන්න ඕන. මාස ඒකකයකට පොලිය රුපියල් 20යි. 20 10ක් 200යි. 200යි පොලිය. ඊට අමතරව ණය මුදල කොටස 1000යි. එහෙනම් පළවෙනි වාරිකේ 1200යි. දෙවෙනි වාරිකේ දාදී මාස ඒකක 9ක පොලිය ගෙවන්න ඕන. මාස ඒකකයට පොලිය රුපියල් 20යි. 20 9ක් 180යි. පොලිය 180යි ණය මුදල කොටස 10යි 1180යි. තුන්වෙනි වාරිකේ දාද්දි මාස එකක 8ක පොලිය ගෙවන්න ඕන. මේක හීනවන විශේෂ ක්‍රම යන්නේ. මේක තමයි ගොඩක් මිනිස්සුන්ට වාසිදායක ණය ගනිද්දි. තුන්වෙනි වාරිකේ දාද්දි මාස එකක 8ක පොලිය ගෙවන්න ඕන. මාස ඒකකේ පොලිය රුපියල් 200 වැඩි කරන 8න් 160යි. එහෙනම් පොලිය 160යි ණය මුදලේ කොටස 10යි 1160යි. එහෙනම් පළවෙනි වාරිකේ 1200යි, දෙවෙනි වාරිකේ 1180යි, තුන්වෙනි වාරිකේ 1160යි, ඊගාවේ 1140යි, ඊගාවේ 1120යි, ඊගාවේ 1100යි, ඊගාවේ 1180යි, 1060යි, 1040යි, 1020යි. ඔන්නෝම හීනවන වාරික තමයි දාන්නේ. හීනවන විශේෂ ක්‍රමයේදී හීනවන විශේෂ ක්‍රමයට ණයක් ගත්තම හීනවන වාරික තමයි දාන්නේ. හැබැයි කෙනෙකුට ඕනි නම් බැංකුවෙන් ඉල්ලීමක් කරන්න පුළුවන්. මට ඔය හීනවන වාරික දාන එක හරි කරදරයි. ඒ නිසා මට ඒක සමාන අගයකට හදලා දෙන්න. එතකොට මට හැම මාසෙම ඇවිල්ලා සමාන ගාණක් දාලා යන්න පුළුවන් නේ කියලා කෙනෙක්ට ඕන ඉල්ලීමක් කරන්න පුළුවන්. හරිද? එතකොට සමාන අගයකට හදනවා නම් මෙහෙම හදන්නේ. සමාන මාසික වාරිකයක අගය. සමාන එහෙම හදන්න එහෙම අපිට ඕන ඉල්ලීමක් කරන්න පුළුවන්. එහෙම ඉල්ලීමක් කරොත් මෙහෙම හදලා බෙදෙන්නේ. සමාන මාසික වාරිකයක අගය. ණය මුදල ගත්ත 10000ක් පොලිය කීයක් ගෙවන්න ඕනද ඔක්කොම? මාස ඒකක 55ක පොලිය ගෙවන්න ඕන.
පොලි ඔක්කොම 1100ක් ගෙවන්න ඕන. 10000ක් ණයට ගත්ත පොලි ඔක්කොම 1100ක් ගෙවන්න ඕන. එහෙනම් 10000ට එකතු කරන 1100. ඒ කියන්නේ 11100යි. ඒ 11100ම ගෙවල ඉවර කරන්න පොරොන්දු වෙන්නේ මාස 10කින්. එන එක 10න් බෙදන්න. එතකොට එනවා සමාන මාසික වාරිකයක අගය රුපියල් 1110යි. බලන්න. එකම ගාන මේ තියෙන සුළු පොලියට මේ තියෙන හීන විශේෂ ක්‍රමයට. හීන විශේෂ ක්‍රමයට තියෙන ණයක් ගන්න ගොඩක් වාසිදායකයි. මම හිතනවා දැන් ඔය ඉස්සෙල්ලා ප්‍රශ්න අපු ළමයට උත්තරේ තේරෙන්නේ නැති ඇති. මේ පාඩම නොතේරිච්ච කෙනෙක් ඉන්නවා තව පොඩි හරි ප්‍රමාණයක් එයාට තේරෙන්නත් ඇති. සර් එතකොට දැන් සාමාන්‍ය සම්මතයේදී සුළු පොලියට තියෙන ගානකදී මාස ඉන්ටක 10ක් සමානයි මාසයක්ද? අන්න හරි. very good. මෙහෙම ඒක හැම එකෙම එහෙම නැහැ. හැම එකෙම එහෙම නෑ පුතේ. හරිද? දැන් මේක මම ගත්තේ මේ ණය ගත්තේ මාස 10කටනේ. මාස 10කට ගතපු නිසා මාස එකක පොලිය සමානයි මාස එකක 10ක පොලියට. මාස 18කට ගත්තනම් මාස එකක පොලිය සමානයි මාස ඒකක 18කට පොලියට. ඒක ගාණෙන් ගාණ වෙනස් වෙනවා. තේරුණාද? ඔයා අහුවනේ. හරිද? මාස ඒකක සහ මාස ඒක අතර සම්බන්ධය මම කිව්වේ. හරිද? මේ ණය ගත්තේ මාස හිතන්නකෝ 30කට කියලා. එහෙනම් මාස 1 පොලිය සමානයි මාස ඒකක 30ක පොලියට. මාස ඒකක 30ක පොලියට සමානයි මාස 1 පොලිය. තේරුණාද? හරි සර් තේරුණා. ඔව්. මාස 1 පොලිය හොයන්නේ මාස 1 පොලිය හොයන්නේ මාස 1 පොලිය හොයන්නේ සම්පූර්ණ ණය මුදල වැඩි කරනවා මාසික පොලිය අනුපාතයකින්. එතකොට එනවා මාස 1 පොලිය. මාස ඒකකයක පොලිය හොයන්නේ මාසයකදී ගෙවෙන ණය මුදලේ කොටස තියෙන්නේ. ඒ කියන්නේ අර වාරිකේ දාන්නේ යද්දී ණය මුදලෙන් කොටසයිනේ අපි දෙන්නේ. අන්නේ කොටස වැඩි කරන මාසික පොලිය අනුපාතයකින්. එතකොට එනවා මාස ඒකක එක පොලිය. ඔන්න ඔය දෙකේ වෙනස. right එහෙනම් රිවිෂන් එකෙන් වැඩක් තියනව නේද? ඔව් සර්. ඔව් ඒ නිසා රිවිෂන් එක මිස් කරගන්න එපා. හරිද? රිවිෂන් එක මිස් කරගන්න එපා. right එහෙනම් අයබෝවන්. අයබෝවන් සර්. good night. good night. good night. thank you Sudi. welcome. වාර ගන්න වැඩි කරලා දෙන්න සර්. මොකද? අර දාලා තිබිච්ච වීඩියෝ එකේ වාර ගන්න වැඩි කරලා දෙන්න සර්. හරි right okay. අද පන්තියේ රෙකෝඩින් එක පැයක් විතර කරන්න පුළුවන්ද? පැයක් ඇතුළත? නෑ සර් විනාඩි 30යිනේ තියෙන්නේ එක පැයක්. හරි බලන්න. ඔව් කියන්නේ සර්ගේ වෙබ්සයිට් එකේ අර දාලා තිබ්බ පාස් පේපර්ස් දැන් ගන්න බෑනේ සර්. මොන පාඩමේද? මේ නෑ සර් අර 1960 ඉඳන් දාලා තිබුණේ පේපර්ස් ටික. එහෙමද? බැරි වෙන විදියක් නෑ. මම බලන්නම් ඒක හරි. මම try කරන්න. සර් දාලා තියෙන වීඩියෝ එක එක්ස්පයර් වෙන්නේ කවදද? මොන වීඩියෝ එකද? අර සර් පොය දවස් වෙනකොට දාලා තියෙන්නේ. ඒක දැනටමත් එක්ස්පයර් වෙන්නේ නැත්තේ. දැම්මම ගිහලා බලන්න. හරිද? right එහෙනම් good night. සර් ප්‍රජාත පාඩමේ ටියුට් එකේ පාස්වර්ඩ් එක මොකද්ද? මොන පාඩමේ? දැන් 150. 150. හරි සර් thank you. Recording stopped.